ආකාශද්වාරද්වේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ කමාමි කන්තබ්බා. ඊය අවස දේශනාවක් කරන්න වෙන වැඩකට යන්න වුණා. අපේ ගම්පලාතේ මෙහි ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාලා ගෙදර. මේ එතුමා යනකොට ඉතින් එතුමාගේ මතය කියනවා. ඉතින් අපි අපේ අදහස කියනවා. ඒත් මට නිකන් කල්පනා වුණේ මේ දැන් අවුරුදු 17 18 19 20 වගේ වෙනකන් අපි බුදුදහම ගැන හිතාගෙන හිටිය මතයක් තිබුණේ. බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ මේ භෞතික ස්වરૂපයෙන් නිවන් දකින්න විදියක්. කෑම අඩු කරලා එතනින් ගියාට පස්සේ ඒ ඇඳුම් පැළඳුම් අඩු කරගෙන තව ගියාට පස්සේ තම පරිහරණය කරන දේවල් අඩු කරලා නිවන් දකින්න විදියක්. දැන් මෙතනින් නෑ එහෙම එකක් හිතාගෙන හිටියද? කොහොම එහෙම ඒක තමයි ගොඩක් ආසාව අඩු කරගන්න ක්‍රමය කියලා හිතන් හිටපු අය. ගොඩක් අය දැන් මමත් අවුරුදු 17 18 19 දී පහදින්න එහෙම ඉන්න අපේ ගම්වල අපි ආරණ්‍යයකට ගිහිල්ලා දානයක් දෙනකොට මෙතන තියෙන තලාතුඩු ආරණ්‍ය වෑද්දු ආරණ්‍ය කියලා ඊට පස්සේ තව කොට්ටාවේ ආරණ්‍යද අපි ඒවට දන් දෙන්න යනවා මේ නෑදෑයෝ එහෙම ගම්පලාත් ආය එකතු වෙලා. ඒතර ගොඩාක් සද්දාවෙන් දාන දෙන්නේ කාටේ? අර සෙරෙප්පු දෙකක්වත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් ගොඩක් අපිට සද්දාව වැඩි. අපි පන්සලේ ඉන්න හාමුදුරුවෝ ගැන මොකද්ද හිතන්නේ? ඌ අපිටත් කලින් අපායට යන එකෙක් කියලා අපි තීරණය කරලා ඉවරයි. අප දානේ පාසගෝල මේ පිරිතක් කියව ගන්නව නිසා එතන සාමාන්‍යයෙන් දාන දෙන එකත් ගිනි බොට ඕනනම් කාපන්න නැත්තම් නිකන් ඉඳපන් කියලා පන්සලට ගිහිල්ලා තියෙන එහෙම මානසිකත්වෙන්නේ ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ අපිට එහෙම මානසිකත්වයක් තිබුණේ කියන්නේ මොකද අපිට පුංචි කාලේ ඉඳලා අපේ ඔළුවට වැටලා තිබුණේ අර මේ පොත් කියවලා බුදුදහම ගැන යන පන්සලේ දහම් පාසලේ බුදුදහම කියලා ගන්නන්නේ අරකනේ. පන්සල් ක්‍රමයට බුදුදහම කියලා ගන්නන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ඒවත් එක්ක අපේ හිතේ මැවිලා තිබුණ චිත්‍රයක් මේ ගොඩක් ආසාව අඩු ඇති අර වගේ ඉන්න අය ගැන දිහා. ඉතින් අදටත් ඒක සමාජයේ සෑහෙන තදින්ම තියෙනවා. දැන් අපි මේ සාකච්ඡාවක් එක්ක දැන් ඔයගොල්ලෝ දේශන අහලා මේක බුදුදහම කියන්නේ මනසින් ඇලෙන එක නැති කරගන්න එකයි, ගැටෙන එක නැති කරගන්න එකයි, මනසේ මුලාව නැති කරගන්න එකයි කියලා අපි කතා කරාට අපි සාකච්ඡා කරාට තාමත් ලංකාව තුල කියන්නේ මේ පන්සලෙන් එළියට ගිහිල්ලා කතා කරද්දී බුදුදහම කියලා ඒගොල්ලෝ පිළිගන්නේ අරක. ඉතින් අපිට පින්ඩපාත බෙදෙන අය පවා සමහරට තාමත් බුද්ධාගම කියලා දැන් ඕගොල්ලෝගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. ඥාති මිත්‍රාදීන් වෙන්න පුළුවන් මේක. ඉතින් මේ මිනිස්සයා දිහාම පිටේ කතා කරලා එයා යාගේ මතේ ඒක ඉස්සර හිටියා මේ විනය වර්ධන කියලා. අද දැනුත් ඉන්නවා ඉඳ හිට තැන් වල. ඉස්සර ගොඩක් අපේ සීයලා කාලේ ඉඳලා විනය වර්ධන කියලා. දන්නවා විනය වර්ධන කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගල්ලෙන් වල ඉන්නේ. රළු සිවුරු වගේ කියන්නේ අඳින්නේ අර මල මිනි වල තපු ඒ වගේ ගොඩක් මොකක් හරි ඒවා අඳින්නේ පයින් ගමන් කරන්නේ. එතකොට ගොඩක් මිනිස්සු එතෙන්ට ඇදුණා ඒ කාලේ. විනය වර්ධනේ ගොඩක් ෆේමස් වුණා. ඒවට සෑහෙන ප්‍රශ්න ඇති වුණා. මේ අපිට වගේම ප්‍රශ්න එයාටත් ඇති වුණා ගම්වල පළාත් වල එනකොට අනිත් හාමුදුරුවෝ බය වුණා. බය වුණේ මිනිස්සු ලව් කරන්නේ එතෙන්ට. එතන තමයි බුද්ධාගම තියෙන. අතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ දානමාන පාංශකුල පිරිත් විතරයි කියලා. මේකත් ඇත්ත. එක පැත්තකින්. නමුත් මම උනම් මහාන වෙන්න යනකොට හෙව්වේ මේ කැලයක් කරන්න. මොකද මම හිතුවේ ඇත්තටම එතන තමයි අපිට සුදුසු පරිසරය තියෙන්නේ. පන්සලක මහාන වෙලා වැඩ නැහැ කියන හැඟීමක් තමයි ගොඩක් දුරට තියුනේ. මොකද මේ ආරණ්‍යක හරි පන්සලට වඩා මොකක් හරි දෙයක් අවබෝධ කරගන්න ලේසි වෙයි කියලා. හරි මොකක් හරි නොදන්න දෙයක් දැනගන්න හම්බ වෙයි කියලා. ඉතින් ඒතරේ පරිසර දෙකම දැනගත්තාම පේනවා මේක ගාමික පරිසරය අර කාගේ ලොකු වෙනසක් නැහැ. දැන් තාක්ෂණයේ දියුණු නිසා ආරණ්‍යක හාමුදුරුවොත් අර අපි නොදකින දේ දැක නැති ඉන්නකොට අපේ භක්තිය වැඩිනේ. හැබැයි ඒක විවෘත වෙනකොට ඒක ලොකු දෙයක් වෙනසක් නැහැ කියලා අපිට තේරෙනවා. නමුත් අර ජෛන මහාවීර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙත් බුදුහාමුදුරන්ට ප්‍රබලම ප්‍රශ්නය වුණේ ඕකෙන් තමයි. ජෛන මහාවීර ඇතුළු පිරිස. ඒගොල්ලෝ තදින්ම චෝදනා කරා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ ගොඩක් ආසාව තියෙන මිනිස්සෙක්. ඒකට උදාහරණ වශයෙන් දැක්කුවේ යා අඳින පළඳින පරිභෝග කරන විදිය. මොකද හඳුන් කුටියක් විශාල ජේතවනාරාමයක් රන් කහවණු වතුරලා ඒ වගේ තැනක් හදුනට පස්සේ බුද්ධත්වයට පත් වෙනාට පහු කාලේ එනවා. එතකොට හඳුන් කුටි හදලා රත්තරන් සිවුරු පොරවලා තියෙනවා. පාවහන් පළඳලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක විශාල වශයෙන් චෝදනා කරා. ඒක පස්සේ බුදුහාමුදුරන්ට උනත් ඒවට අවනත වෙන්න වෙලා තියෙන තැන් තියෙනවා. විනය පිටකේ දිහා බැලුවාම. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන නව දර්ශනය
ගොඩක් අය ඒක පිළිගන්න කැමති උනේ නැහැ. මොකද ඒකේ හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර වගේ වර්ධනය කරාම පෙන්වන හයිලයිට් කරලම පෙන්වන්නේ මේක මානසික ප්‍රශ්නයක් තියෙන. මොන ප්‍රශ්නයක්ද? මේක මානසික ප්‍රශ්නයක් තියෙන. මේක භෞතිකව කොච්චර දේවල් කනෝ වෙ හිටියත් මේක නිරාකරණය කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් ඉතින් හිඟන්නෝ ගොඩක් දුප්පත් මිනිස්සු නිකම්ම නිවන් දකින්න පුළුවන් නෙවෙයි කියන විදිහට කිසි දේවල් පරිහාභෝග ඒ අඩු අය කියලා. උන්වහන්සේ නිතරම ඇහුවේ. ඇහින් ලස්සන රූප දකින්න එක වළක්වන්න ඇස් වහගෙන හිටියයි කියලා නොපෙනෙන තැනක හිටියයි කියලා නිවන් දකින්න පුළුවන් කියන එකක් ගෞතම බුදුරජාණන් වහන්සේ කොහෙදිවත් කිව්වේ නැහැ. කාට ලස්සන සද්ද ඇහෙනවයි ඒවට ගිහිල්ලා හිත ඇලෙන නිසා ඒ සද්ද නැහැසී තුනහම නිවන් දකින්න පුළුවන් වෙයි කියන අදහස බුදුහාමුදුරුවෝ බැහැර කරා. ඒතර උන්වහන්සේ කිව්වා එහෙම කවුරු හරි කියනවා නම් එහෙම නිවන් දකින්න පුළුවන් කියලා අන්ධයෝ බීරෝ ඉක්මනට නිවන් දකිවි කියලා. ඒ වගේ මත ඛණ්ඩනය කරලා තියෙනවා. ඒතර බුදුදහම ඇත්තටම මේ මිනිස්සු ආසාව වැඩි නිසා පරිහරණය කරන්න ගන්නවා. හැබැයි කාලයක් මේ භෞතික දේවල් වල ස්වභාවය තමයි නොලැබී තියෙනකොට ඒක ගැන හරි පුදුමයක් තියෙනවා. කුතුහලයක් තියෙනවා. ආසාවක් තියෙනවා. හැබැයි ලැබුණාම ලැබිච්ච ගමන් ඉඳලා මොකද වෙන්නේ? ඒ ආසාව බහැලා යනවා. අඩු වෙලා යනවා. දැන් අපි අර වැවහදෙන තැනදී ට්‍රැක්ටරයක් අලුතෙන් අරගෙන මිනිස්සෙක් දැක්කම ඒක කිලෝමීටර් 50ක් පැදලා තිබුණේ. ඒ මිනිස්සේ දෙදා රෑ එළියටකන් ට්‍රැක්ටරේ වැවගාව දාලා යන්න කැමති නැහැ. ඇයි ඒක අලුත් භාණ්ඩයක්. ඒ කියන්නේ එතකොට මේක ගෙදර තියෙනෝනේ යාට නිදාගෙන හැරෙනකොට ට්‍රැක්ටරේ පේන්න ඕන. මේකේ මිනිස්සේ කටින්ම කිව්වා. මට ඒක නැතුව නිින්දයක් නැහැ කියලා. ඒ නිසා අපිට වැඩක් කරන්න ඕන නම් කතා කරන්න ඒකට එන්න ට්‍රැක්ටරේ නම් තියලා යන්න බෑ කියලා. හැබැයි මම ඔයකට කිලෝමීටර් 5000ක් ගිය වෙලාව ගිහින් බැලුවොත් බලන්න පුළුවන් ඔය ඇත්තම කතාව මොකද්ද කියලා. ඔය කාලයක් යද්දී දකින්න මේ භෞතික දේවල් අර ඒව බහැලා යනවා. ඒ නිසා තමයි ගොඩක් ඒව පරිහරණය කරන මිනිසුන්ට ඒව ගාණක් නැත නෑ. පරිහරණය නොකරපු මිනිසුන්ට ඒ ගැන කුතුහලයක් ආසාවක් ඇතුළේ තියෙනවා. දැන් ඒක නිසා මේ ලෝකේ තියෙන දියමන්ති වලින් මාලයක් ගෙනත් දුන්නත් ඔච්චර තමයි. ඒ ගෙනාව පළවෙනි දවස් දෙක තුනේ නිදා ගන්න නැතුව හැරලා බලයි තියනවද කණ්ණාඩි ගාවට ගිහින් බලයි ඊට පස්සේ මාසයක් විතර යනකොට කවුරුවත් ඊට පස්සේ ඔය පිහිදාලා ගනි කොහරි මගුල් ගෙදරකට වගේ දාන්න එච්චරයි. නැත්නම් සල්ලි නැතුව උගස් තියා ගන්න ගනි එච්චරයි. මේ භෞතික දේවල් වල ස්වරූපය ඒකයි. හම්බෙල ඒ අත්දැකීම් මම හිතන්නේ ඕනම අලුත් දෙයක් හම්බ වෙච්ච කෙනෙක්ට තියෙනවා. ටික දවසකින් ඒක බහැලා යනවා. ඒකේ වටිනාකම අඩු වෙලා යනවා අපේ මනසේ. තේරෙනවද? අයිත් හැබැයි ලෝභය ටිකක් කවුරු හරි ගන්න වගේ ගත්තත් අයිත් අර කිමිකල් ක්‍රියාත්මක වෙලා අයිත් පොඩ්ඩක් අතුලේ අර හැංගිලා තියෙනනේ. මේ භෞතික දේවල් භෞතික වලට ආසාවක් හැංගිලා තියෙනනේ මේ දේවල්. ඒව උඩට එනවා. ඒ වුණාක සාමාන්‍යයෙන් එහෙම තමයි මිනිස්සු සිතේ ස්වභාවය. එහෙම වුණාට අර ගොඩක් මේ බුදුදහම ගොඩක් තේරෙන්නේ දේවල් පරිහරණය කර භුක්ති විඳපු මිනිස්සුන්ට. මොකද ඒතර ඒගොල්ලෝ දන්නවා ඒවා ලබා ගත්තා කියලා හිත හදාගන්න බෑ කියලා. දැන් මේ ලෝකේ තියෙනවා මේ අපි හැමෝටම මේ ඇඟිල්ලෙන් ඇනලා කියා දෙන තැන් කීපයක්. ඒක අපි හැමෝටම ඉපදුනාට පස්සේ ඒ ඇඟිල්ලෙන් ඇනලා අපිට කනට ගහලා වගේ කියලා දෙනවා මේ මොන දේවල් තිබුණත් ඔබගේ හිත බැලන්ස් නැහැයි කියලා. මිනිස්සු ඉපදිලා කාලයක් යද්දී මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වුණාම ඇයි මම ඉපදුනේ මං අන්න නෝපදුණා තියුණා කියලා ඉපදීමට දෝෂාරෝපණය කරනවා. يعني ඉපදීම මිනිස්සුන්ට තදබල කනේ පහරක් ගහලා දෙනවා. ඊට පස්සේ ලෙඩ වුණාම ගොඩාක් ලෙඩ වුණාම ලෙඩේ හැදෙන්නේ නැතුව තියුණා හොඳයි. يعني කොච්චර ධනය තියුණා සම්පත් තියුණා මම මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. ඒ සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිස්සු ඒ ලෙඩ වුණාම ගොඩක් කියන්නේ දරුණු ගණේ ලෙඩ තියෙන පිළිකා වර්ග ඊළඟ වකුගඩුව ලාභාද ඊළඟට ඒ වගේ දේවල් හදුනහම අර කිසිම දෙයක එයාට සතුටු වෙන්න බෑ තියෙන භෞතික දේවල් එක්ක. එතන කියන්නේ මම මේ ලෙඩවීමත් එක්ක මිනිස්සුන්ගේ හිත මොකක් වෙනවද? කම්පා වෙන්න ගන්නවා. සැලෙන්න ගන්නවා. මේ වයසට යෑමත් එහෙමයි. මේ Tamanට ඕන විදියට මේ ශරීරය පරිහරණය කළා. Tamanට හිතේ තියෙන දේවල් ඉෂ්ට කරගන්න ගිහලා ටික කාලයක් යනකොට මේ ශරීරය මේ ආහාර පාන දුන්නට මේ ශක්තිය පිරිහිලා යනවා. වය වෘද්ධ භාවයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අයිත් මිනිස්සුන්ට හිතෙනවා මොකටද මම මෙච්චර වෙහෙස වෙලා? මොකටද මම මේ දේවල් මෙච්චර කරලා? සමහර වෙලාවට Tamanට ඕන වෙලාවට වතුර ටිකක් ගන්න බෑ අත වෙවුලනවා. ඒ ගන්න වතුර ටික බොන්න කලින් බිමට ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවට මිනිස්සු හරිම මේ මනස අසරණ වෙනවා. Taman කොච්චර උගත්කම් තියුණත්
කොච්චර දේවල් තිබුණා, කොච්චර නෑදෑයෝ හිටියත්, කොච්චර යාළුවෝ හිටියත්, තාට කොච්චර සේවකයෝ හිටියත් ඒ තනිපාංගල මිනිස්සු කල්පනා වෙන්නේ මොකද්ද මේ ජීවිතේ මේ වුණ කර්මයක්ද කියන්නේ. මීට වඩා හොඳයි මම මැරෙලා ගියා නම් කියලා. එහෙම මිනිස්සුන්ට හිතෙනවා. ඒ කියන්නේ හිත කම්පා වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට මරණය ආරංචි වුණාම තමන් මැරෙනවයි කියලා තමන් පිළිගන්න වෛද්‍යවරයෙක් හරි හොඳ තදබල මැරෙක් හරි එහෙම නැත්නම් රජයෙන් හරි කොයිගේ මොනියම් මේකේ තෝ මරණ මේ වෙනකොට නැත්නම් ලෙඩ රෝගී හරි කිව්වම අන්න මිනිස්සුන්ට ඒ වෙලාවට මොකක් වෙනවද? හෝස් කාලය යනවා. ඊට පස්සේ මේ අර තමන්ගේ කිෂ්ට කරගන්න මේ ලෝකේ දඟලපු දකින්න භෞතික ලෝකේ දඟලපු කිසි එකක් දකින්න උත්සාහ කරන්නේ නැහැ. තද බල කල්පනා වලට වැටෙනවා. ඒ කියන්නේ ඒ තැන්වලදී මිනිස්සුන්ට ජීවිතේ තද බල කනේ පහරවල් ගන්නවා. මොන ශේෂ්ත්‍රයේ මොන විදියට ඇදිලා ගියත් ලෝකේ මොන තැනක හිටියත් පැවිදිලා හිටියත් ගිහි වෙලා හිටියත් මොකක් කරන තමන්ගේ ඇතුළ තද බල කම්පණයකට ලක් කරනවා. ඒ වගේම මේ තමන්ට කැමති දේවල් නොලබී ගියාම තමන් ආස කරන දේවල් තියෙනේ තමන්ට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවටත් මිනිස්සුන්ගේ ඇතුළ හිතන මොකද්ද වෙන්නේ? හරිම දැන් සමහර ළමයින්ට හිතනවා ඇති තමන්ට ඕන දේවල් ගන්න බැරි වුණාම අනේ මම වෙන දෙමව්පියෙක් ගිහපදුරා නම් කියලා. එහෙමත් හිතනවා. ඒ සමහරට තමන්ට අඳුමක් ගන්න බැරි වුණාම එහෙම ගන්නවා එහෙම හිතනවා. ඒ තමන් කැමති දේවල් ලැබෙන්නේ නැහැ. ඊවල දොරවල් නැතුව රෙන්ට් එකට ඉඳලා මහා පාරට පවුල් පිටින් බහින්න වුණාම හිතනවා ඇති. අනේ මට අර වගේ ගියක් ගන්න බැහැනේ. ඉතින් මට ඇයි මේ වගේ දේවල් ලැබෙන්නේ නැත්තේ කියලා මිනිස්සු කොච්චර මේ වගේ මානසික අසහන වලට අසරණතාවයන් වලටපත් වෙනවා. ඊළඟට තමයි තමන් කැමති දේවල් තමන් අකමැති දේවල් සිද්ධ වුණාම කැමති දේවල් නොලැබී ගියාම වගේම අකමැති දේවල් සිද්ධ වෙනකොට එතකොටත් මිනිස්සුන්ගේ තද බල ලෙස ඇතුළ කම්පණය වෙනවා. ඔන්න ওই කාරණාවලදී ওই කාරණාවලින් ස්වභාව දහම අපිට ආශිර්වාද ගන්නලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඇතුළ කම්පණය කරලා පෙන්වන්නේ මොකක්ද? ඔබ තාමත් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කරගත යුත්තේ කරගත්තේ නැහැ කියලා. මොකද? මේ මනුස්ස ලෝකෙට මිනිස්සෙක් කියලා ඉපදුනානේ. යමක් හිතන්න පුළුවන්, පරිකල්පනය කරන්න පුළුවන්, ඥානයක් අවදි කරගන්න පුළුවන්. ඒ ගොඩක් දෙයක් කරගන්න තියෙන අවස්ථාවක් උඹට ලැබිලා තියෙන ඔපචුනිටි එකක්. ඒකෙදී අර කම්පා කරලා හැම කෙනාම පෙන්නනවා යම් කිසි කෙනෙක් අවදි වුණොත්, යම් කිසි කෙනෙක් ඥානය අවදි කරගෙන ඒවා අතික්‍රමණය කරන්න හැකියාවක් තියුණොත් අතික්‍රමණය කරගන්න. ඒ ජීවිතයේ ඒ විවිධ තැන්වලදී කඩු පහරවල් ඇනලා පෙන්නනවා. ඒ ඇනලා පෙන්නන්නේ ඥානවන්තයන්ට අවදි වෙන්නත්. මෝඩයන්ට ඒ ගැන හිත සදාකාලයටම දුක් විඳින්න. ඒ වගේම මේ ලෝකේ ඉපදිච්ච ඥානවන්ත මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලෝ ඒ වෙලේ අවදි වෙනවා. ඒගොල්ලෝ කර ඒ හිටපු දේවල් පැත්තකට තියලා අලුත් විදියට හිතන්න ගන්නවා. ඒ වගේ විතරක් නෙවෙයි අලුත් විදියට හිතන මිනිස්සු හොයන්න මේ තාක්කල් ජීවිතේ නොසොයා ගියපු මේ තාක්කල් ගණන් ගත්තේ නැති මේ තාක්කල් වැඩක් නැති අලුත් විදියට හිතන නව දාර්ශනිකව සොයන්න ගන්නවා. එතනින් පස්සේ ඒ ජීවිතේ ඒ කියන්නේ මූලික තැන දෙන්නේ ඒ අකම්පිත සිතක් හදාගන්න. මොකක් කරගන්නද? හිත හදාගන්න. එතකොට අයිත් ඒ වගේම ලෙඩක් ආපු වෙලාවකට තමන් අකමැති දෙයක් සිද්ධ වෙලා වෙලාවට අතුල කම්පාවටපත් වෙන්නේ නැත්නම් එයා ජයග්‍රහණයක් මේ පෘථිවි තලයේදී සිද්ධ කරගත්තා. එයා යාව දිනාගත්තා. එයා ලෝකය දිනාගත්තේ නැහැ. එයා මොකක් කරගත්තද? එයාව දිනාගත්තා. මේ ලෝකය දිනාගත්තු මිනිස්සු ඉන්නෝනේ. තමන්ට ඕන තැන් වලට ටාගට්ස් වලට ගිහපු මේ මිනිස්සුන්ට ඊළඟට ඉතුරු වෙලා තියෙන තමන්ව දිනාගන්න. මොකද ලෝකය දිනාගත්තට ඔය කියපු හැම තැනකින්ම තමන්ගේ ඇතුළට තදබල පහරක් එල්ල කරනවා. ඒක තමන්ට දේවල් තියෙනකොට හිතෙන්න පුළුවන් මට ওই දේවල් වැඩක් නැහැ කියලා. නමුත් අර වගේ වැඩි කාලයක් නොගින් ඒ වගේ දේවල් සිද්ධ වුණාම එහෙම මානසිකත්වවල මේ ලෝකේ හැමදේම තියෙන මිනිස්සෙට ඊළඟට ඕන තමන්ගේ හිත හදාගන්න. මොකද්ද? මේ ලෝකේ හැම දෙයක්ම ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් නැති මිනිස්සෙට ඕන බොහෝ දුරට ඒ දේවල් කරගන්න. ඒ හැම දෙයක්ම මේ රටේ සම්මතයේ විදිහට තමන්ට හැම දෙයක්ම ඉහළින්ම ලැබිලා තියෙනවා. ඊළඟට හැම මිනිස්සෙක්ම යොමු වෙන්නේ තමන්ගේ හිත හදාගන්න. එහෙමත් කෙනෙක් තමයි ඒක තේරුම් ගන්න නැතුව ඔහේ අකාලේ මැරලා යන්නේ. දැන් ජීවිතේ ඉතින් එතකොට ඒ වගේ කාට හරි උමනාවක් හිත හදා ගන්න උනොත් මේ වගේ තැනක් තමයි එයාගේ හීන වලට පේන්නේ. මේ වගේ තැන්.
මේ වගේ ලෝකේ කතා කරන තැන්. ලෝකේ ලියව ගැන ලියවිච්ච පොත්. ඒ වගේ දේශනා කරන දේවල්. දැන් මේ මොහොතේදී මානස තදබල අසහනයටපත් වෙලා කී දෙනෙක් අන්තර්ජාලයෙන් අපි කියන එක අහනවද? නැත්නම් වෙන කෙනෙක් කියපු එකක් දාර්ශනිකයෙක් කියපු එකක් අහනවද? කී දෙනෙක් මේ වෙලාවේ ත්‍රිපිටකය, වේද ග්‍රන්ථ, අල් කුරානය, භගවද් ගීතාව, බයිබලය කී දෙනෙක් සර්ච් කරලා තමන්ගේ දුක නිවා ගන්න හදනවද? මේ වෙලාවේ අඳන් වල මේ ලෝකේ මේ පෘථිවි තලයේ උඩ. මේ පෘථිවිය යන තවත් ලෝකයේ මිනිස්සු මම මානසිකත්වයක් තියෙනම් මේ වගේ ඒ වගේ තියෙනවා මීට ඉහළ මානසිකත්වවල ඉන්න ස්වභාවයන් තියෙනවා. ඒත් එහෙමයි. එතනින් පරිබාහිරව තව මිනිස්සු කොටස් ජීවත් වෙන මානසික රේන්ජ් වල. දැන් ඉන්නද මේ ගම වටා මිනිස්සු ඉන්නවා. මේ නගරෙත් මිනිස්සු ඉන්නවා, මේ පළාතෙත් ඉන්නවා, මේ රටෙත් ඉන්නවා. ඒකෙන් ගොඩක් මිනිස්සුන්ට ගොඩක් අය කරන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා හොයගන්න අරගලයක ඉන්නේ. හෙට කන්නේ කොහමද? අනිද්දා කන්නේ කොහමද? මේ අනිද්දා දරුවෝ ඉස්කෝලේ යවන්නේ කොහමද? එහෙම. එතකොට අපිට මේ වාසනාවක් උදා වෙලා. මොකක් උදා වෙලාද? භාග්‍යයක් උදා වෙලා අර දේවල් කොච්චර ඉෂ්ට කරගත්තත් අයින් මෙතෙන්ටනේ එන්න තියෙන්නේ. කලින්ම මේ ස්වභාවය ගවේෂණය කරන්න. ඒතර අපිට පේනවා අපි මේ ගවේෂණයේ යෙදිලා ඉවර වෙලා තියෙනකොට ඒ යෙදෙන කාලේ කොච්චර මිනිස්සු මානසික අසරණ වෙලා තියෙනවද? ගම්පලාතක හිටියත් රටේ හිටියත් යාළුවන්ට දැන් මේ අද මේ හොඳට තියෙනවා අර සුළු සුළඟක් ඇවිල්ලා මේ ගස් අතු දඩබඩ ගාලා සෙනෙන් කඩා පාත් වෙනවා වගේ අර මිනිස්සුගේ ජීවිත කඩාගෙන වැටෙනවා. එක පුංචි සිද්ධියයි. දැන් හුලඟක් ඇවිල්ලා හුලඟ පැයට කිලෝමීටර් 120ක් 30 විතර ඇවිල්ලා කරකැවිලා ගියා නම් හැදි මේ ඔක්කොම ටික බලා ගන්න තුන සීසී කඩ ගිහිලා තියෙන හැටි. මේ වහලවල් ඇම්බරිලා යන්නේ. මේ නට්ටවල පොට ගැලවිලා යන්නේ ඒවට හොඳ. ඒ වගේ තමයි මිනිස්සුගේ ජීවිතවලට මට පේන්න වෙන දේවල්. එහෙනම් ඒ නිසා මේක දුර්ලභ. එතකොට ඒ වගේ වෙලාවකට ඒ වගේ කම්පා වුණාම කරන්න ඕන මොකද්ද? ඊළඟට අයිත් ඒ වගේ සිදුවීම් වෙනවා. අනිවාර්යෙන් මේ ස්වභාව දහමේ හැටි තමයි හැමදේම මේ හටගත්නේ විනාශ වෙනවා. අපේ හීන හදලා මේ දේවල් වලින් තමයි අපේ සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නේ. ඒ අපේ හීන අපි යථාර්ථයක් කරන් ඉන්නේ මේ සෙල්ලම් භාණ්ඩ වලින්. ඒවා කඩලා බිඳලා යන්න මහ වෙලාවල් යන්නේ නැහැ කවදාවත්. ඒතර අපේ අතුල කම්පාවටපත් වෙන නොවන ස්වභාවයටපත් කරගන්න තමයි බුදුවරුත් ඥානවන්ත හැම මිනිස්සෙක් අපි හැම කෙනෙම උත්සාහ කරනවා. ඒකට අපි ගාව තියෙන ප්‍රබලම අවිය තමයි මොකක්ද? තමන්ගේ සිහිය. මොකද්ද? සිහිය ගායන සිහිය සෑහෙන උදව්වක් ගන්න පුළුවන් ඒ අකම්පිත ස්වභාවයට යන ඊළඟට තමයි මේ දේශනාව. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ නැතුව ඒක දැන් ඌමනාව තියන අය මේ පෘථිවියේ ඉන්නවා. හැබැයි ඌමනාව තියුණාට Tamanට මේ ඉංගියක් නෑ කොහෙන්වත් ජලවිලා යන්නේ. දැන් අපි ඊගේ සභාපතිතුමා එතුමාම කියනවා මට මෙයාර හිසරදයක් මගේ මේ මට ප්‍රෙෂර් එක ආවා. මගේ ඔපරේෂන් කරා. මගේ හද මේ මං ලැබිච්ච මේ සභාවට ඇවිල්ලා මං මේ අවුරුදු 10 තුළ විඳ පීඩාව මේ මිනිස්සේ කියනවා. ඒ කියලා ඒකෙන් ගැලවිලා යාම වශයෙන් තෝරාගෙන තියෙන සම්මුතිය තියෙන වගේ හුදකලා පරිසරයේ ගිහිලා පරිසරයේ දිහා බලාගෙන හිටියාම අර සාපේක්ෂ අඩුවීම නිසා ඇතුළට යම් නිශ්චලතාවයක් ඇති වෙනවා. ඒ නිශ්චලතාවය තමයි යාගේ නිවන වශයෙන් යා තෝරගෙන තියෙන්නේ. මේක නිවන නෙවෙයි කියලා ඕන දන්නෝනේ. මොකද ඒ සාපේක්ෂ ඒ ගස් කොළන් ටික කවුරු හරි කපලා දැම්මහම නැත්තම් ලැබුගින්නක් ආපු ගමන් ඒක ඉවරයි. එයා විශ්වාස කරන්නේ එයාගේ ගැලවීම තා විදිහකට යන්න පුළුවන් විනය වර්ධන වල වගේ. ඒ කියන්නේ මොකද්ද? මේ භෞතික දේවල් එයාත් පරිහරණය කරනවා, එයාත් හදනවා, එයාත් වගා කරනවා, එයාත් ඔක්කොම කරනවා. ඒව අඩු කරගන්න පුළුවන් න ะ. يعني මේ මනුස්සයටත් මේ ආදීනවේ හොඳට දැනෙලා තියෙනවා. එකෙන් ගැලවෙන්න ඕන කියලා අදහසකුත් ඇතුලේ තියෙනවා. ඒත් මොකද? ඉංගියක් හම්බ වෙලා නැහැ. මොකද දෙන්නේ? එකෙන් ගැලවිලා යන්න ඉංගියක් හම්බ වෙලා නැහැ. ෂණ සම්පත්තිය ලැබිලා. එතකොට ඔයගොල්ලෝ තේරෙනවද? මිනිස්සු ඉන්නවා අපි අතර මට ඒක අයියේ තේරුනේ. මම යාට උත්සාහ කරා කියලා දෙන්න. නමුත් එයාගේ ඉන්න වෙන මතයක් නිසා ඒක ඇතුළට අර වාජනේ පිරිච්ච නිසා ඔක්කොම එළියට වැටෙන්නේ. ඒකට යන්නේ. එක වච්චර පොඩි ඉඟියක් දෙන්න මිනිහගේ ඇතුළ විවෘත වෙන්න කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒක දැනෙලා තියෙන්නේ මේ දුක මානසික පීඩා උපරිම දැනෙලා. ගැලවීම වශයෙන් මේගොල්ලෝ මොකක් දෙන්නේ? తాවකාලික දෙයක්. භාවනාවක් වගේ හුදකලා වීමක් වගේ දෙයක් කරගෙන ඉන්න. හැබැයි ජීවිතේට සමහර ලාවට එහෙම කරන්නවත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතේ තියාගෙන ඉඳලා මැරෙලා යනවා. උටස් ගාලා වෙන හරයක් ගිය ගමන් හරි ගියා ඉවරයිනේ. හැබැයි හිතාගෙන හිටියේ මට මේ විදියට නම් ගැලවෙන්න පුළුවන්. මේ විදිය තමයි ක්‍රමය කියලා. නමුත් මේ බුදුවරු කියන්නේ අපි කියන්නේ මොකද්ද? අපිට අද මෙතන ඉන්න පුළුවන්, හෙට මෙතන ඉන්න තැන හෙට හිරගෙදරක ඉන්න පුළුවන්,
තව තැනකට දේවාලයක ඉන්න පුළුවන්. තව තැනක යනකොට නගරයක් නැති ඉන්න පුළුවන්. තව තැනක කැලේ ඕන එක. තන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ නිවහන අපේ මනස ඒ මනස වැඩ කරන විදිය අවබෝධ කර ගැනීමෙන් තමයි අපේ ඥානය අවදි කරගන්නේ. ඒ කියන්නේ තමාව අවබෝධ කර ගැනීම තමයි ඥානය අවදි කරගන්නවා කියන්නේ. තමාව අවබෝධ කරගන්න පුළුවන්. ඒක බස් එකේද? ඒක කුරුඳු කෑල්ලේද? ඒක ස්විමින් pool එකක් ඇතුලේද? ඒක ආරණ්‍යයක් ඇතුලේද? ඒකට තැනක් අදාළම නෑ. අපේ මනස අපි එක හැමතිස්සෙම මේ ලෝකේ තියෙන ඉරියව් හතරක්. එකක් තමයි දැන් ඔහෙල මේ අපි ඉන්නේ ඉරියව්ව. මොකද්ද මේකට කියන්නේ? වාඩි වෙලා ඉන්නේ. තවත් තමයි ඊට පස්සේ දැන් මේක ඉවරුනහම මොකද වෙන්නේ? නැගිටිනවා. ඊට පස්සේ ගමන් කරනවා. ඊළඟට මොකද්ද කරන්නේ? නිදා ගන්න. ওই හතරයිනේ තියෙන්නේ. ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ওই හතරට අනිත් ඒවා වැඩනේ. ඔක සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ලස්සනට කියලා තියෙනවා. ඔන්න ඔය ඉරියව් හතර ගැන හොඳ ඔය ඉරියව් හතර ගැන පජානාති. මනාකොට ඉන්නවනම් ගච්ඡන්තෝවා ගච්ඡෝමීති පජානාති. ටිතෝවා ටිතෝමීති පජානාති. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. සයානෝවා සයානෝමීති පජානාති. ඔය හතර ගැන හොඳට සිහිය පවත්වන්න පුළුවන් නම් එතනින් උනත් මිනිස්සෙට ජීවිත අවබෝධය ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ අපි මේ ලෝකෙම ඔය ඉරියව් හතර දවස පුරා පරිහරණය කරනවානේ. හැබැයි ඌ ඇවිදිනවද කියලා දන්නේ කී දෙනෙක්ද? මිනිස්සු ඇවිදිනවා. ඇවිදින්නේ මිනිස්සු නෙමෙයි මලකඳ. ඇයි? එයාගේ ඩ්‍රීම් සිහින ලෝකේ ඉන්නේ. මිනිස්සු නිදා ගන්නවා කියලා මිනිස්සුන්ට මතක නැහැ. අවදි වුණාම තමයි මතක් වෙන්නේ මොකද්ද? නිින්ද ගිහිල්ලා කියලා. ඔය සරල කාරණා හතර ගැන අපි ජීවිතේ දැන් අපි වැඩ කරත් ඔය හතර එකගෙන ඉන්නේ. ඔය ඒ කියන්නේ දැන් අලුතෙන් කෙනෙක් ඕක කියුවා මට මතක අපි ඕක දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ කියුවාම එතකොට ඔන්න යනකොට හිත යනවා. එතකොට එපාම වෙනවා ටික දවසකින්. බලෙන්ම දාලා කරන්න පුළුවන්. දැන් මම යනවා. දැන් මම වාඩි වෙන්න. ඉඳ වාඩි වෙනවා. හිතට වෙන විතර්ක කල්පනාවන් ඉන්න වෙලාවක් නැහැ. අරකම මොකද පුනරුච්චාරණය කර ඉන්න. අරකම හිත ඉන්නවා. ඒක නෙවෙයි. ඒක නිකන් බෝරින්. ඒක වැඩි දවසක් කරන්න බෑ. ඔන්න ඔය ඉරියව් හතර ගැන ඕනට වඩා ඉෆෙක්ට් එකක් දාන්නේ නැතුව ඔගෙන අපි ඉස්සෙල්ලා අහගන්නවා. අහගෙන අපි අපේ වැඩ කරන. එතකොට අපිට හොඳටම තේරෙනවා වෙන මේ මනස වෙන ලෝක වලට යන හැටි. මේ ලෝක හදන හැටි. ඒවට කැමැත්තෙන් ඇලෙන හැටි. ඒත් ඔස්සේ අපේ සසර හැදෙන හැටි. මොකද වෙන්නේ? දැන් මෙතන කෙනෙක් වාඩි වෙලා ඉනකොට නමුත් එයා මෙතන නැහැ. එයා ඉන්නේ එයාගේ සසර. කොහොමද? එයා වාඩි වෙනවා. එයාගේ හීනයක් මැවෙනවා. එයා වාඩි වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. එයා ඒ ලෝකේ කැමැත්තෙන් පිළිගන්නවා. ඊට පස්සේ මොකද? ඒ ඔස්සේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනවා කියන්නේ කල්පනා කර. ඒක තමයි ඇවිදිනවා කියන්නේ. එක පාටම කොහොම නිරෝධ කිව්වම ඔන්න ඊට පස්සේ ආයිත් බන ඇහෙන්න පටන් ගන්නවා. දැන් යාගේ ලෝකේ ඇවිද ඉන්නකොට ආයිත් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? දෝකටනේ කුඩු ගහන්න, ඔකටනේ ගංජා ගහන්න. අයි ඔක වඩා ලේසියට කරගන්න පුළුවන්. ආයිත් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ආයිත් යාගේ ලෝකයක් හදා ගන්නවා. ඒකට ඇලෙනවා. එක්ක ප්‍රතික්ෂේප වෙනවා. ඔය ඔස්සේ සිතුවිලි වැඩ කරනවා. ඔක සිත වැඩ කරන එක විදිහට තමයි සසර කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ 100ක් නැත්තම් අවබෝධයක් නැත්තම් අහගෙන නැත්තම් දැන් මට මතකයි එකපාරක් ටස්මේනියා ප්‍රාන්තයේදී ළමෙක් මාත් එක්ක කැලේක ඇවිදින්න ගියා. ඒ ළමේ තරුණ ළමෙක් අවුරුදු 19ක විතර. එයා එදාම මේ දේශනාව ඇහුවේ. ඊට කලින් දවසේ රෑ ඇවිල්ලා උදේ ආවා. එයා ඇවිල්ලා යාකව දැන් ඔබ වහන්සේක දේශනාවක් කළා යනවා. මේ මගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා. මම මොකද්ද ඔයක වෙනස් වුනේ? නෑ. මම මේ එළිය බල හිටපු මම දැන් මේ ඇතුළ මට පේන්න පටන් අරගෙන. අන්න එහෙම දේශනාවක්. එයා ඒ කිව්වේ හරියටම හරි. මිනිස්සු මේ මනසින් මේක හැදෙනවයි කියන එක මේ ලෝකේ ගොඩාක් අය දන්නේ නැහැ. ගොඩාක් අය හිතන් ඉන්නේ තමයි මේ තියෙන ලෝකෙක ජීවත් වෙනවයි කියලා. මොන ලෝකෙද? තියෙනවා. එතනින් තමයි පරිවර්තනය කෙනෙක්ගේ සිද්ධ වෙන්නේ. එකපාරට සටස් ගාලා වචනයක් ඇහෙනවා. ඒ වචනයකින් පස්සේ පේනවා Taman ජීවත් වෙන්නේ මොකද්ද? Taman විසින්ම නිර්මාණය කරගන්න ලෝකෙකේ කියලා. අන්න එතනින් තමයි ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්න. එතනින් තමයි ආතතිය දුර වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් අපි තියෙන ලෝකෙක එක ලොකු අරගලයක් කරා ඒ ලෝකෙ වෙනස් කරගන්න අපිට ඕන විදිහට පවත්ත ගන්න. ඒක අපිට ඕන විදිහට ජීවත් වෙන්න. හරියට කවුරු වගේද අර ක්‍රෝඩියා සෙලනිකා ගහට ෆයිට් කරන්නේ. අන්නේ ගැහණු කෙනා වගේ. දැන් ඒ ගැහණු කෙනා කොච්චර මේ ලෝකෙ වෙනස් කරගෙන අපිත් ඕකනේ හිටියේ. එහෙම කරන්න බැහැයි කියලා අපිට තේරෙන එක තැනකදී. ඒ තමයි මොකද්ද වෙන්නේ? මේ ලෝකයේ නිර්මාණකරුවා තමන්මගේ හිතමයි.
ඒ නිර්මාණය කරගන්නේ ඇහෙන් කඩෙන් නාසයෙන් ශරීරයෙන් ඒ ගන්න දත්ත සටහන් වලින්. මොකක්ද මතක සටහන් වලින්. ඒවත් එක්ක ඒත් ඇති වෙන ඒ අත්දැකීම් එක තර්ක කරලා විතර්ක කරලා කල්පනා කරලා පරිවිතර්ක කරලා අපි අපේ අනාගත ලෝකයේ අපි දකින්න ඕන විදිය තීරණය කරන අපි කවදාවත් දන්නේ නැහැ අපි එහෙම තීරණය කරනවයි කියලා. අපි කවදාවත් ඒ ඇතුලේ වැඩ කරන විදිය අපිට පේන්නේ අපි හිතන්නේ අපි මේ ලෝකයේ අරගලයක් කරගෙන කියන්නේ අපිට ඕන විදිහට පවත්වන්න හදනවා මේ පවත්වාගෙන බැරි නිසා තමයි අපි දුක් විඳින්නේ කියලා අපි හිතන්නේ. අපි කවදාවත් අපිට තේරෙන්නේ නැහැ මේ මනස වැඩ කරන නිසා දුක් විඳිනවා කියලා. එහෙම වුණා නම් අපි කවුරුත් එතනින් එහාට යන්නේ නැහැ. අපි අපේ මනසත් එක්ක යන ගමන. අපි ඔක්කොම ඉස්සරහට ඇදුනේ අපිට ඒක ඇල්ල තේරෙන්නේ නැති නිසා. ඒ කියන්නේ අපි මේ භෞතික ලෝකයේ දියුණු වෙන්න ගියේ භෞතික ලෝකේ ජයග්‍රහණ ලබන්න ගියේ ඒ මොකද අපිට ඒක ඇල්ල තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ අර ඒ හැදෙන ඒ හීන ලෝකවලට මිනිස්සු ගොඩාක් බැඳෙනවා. එන්න තදින්ම බැඳෙනවා. ඉතින් දැන් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු ඉන්නවා. ගොඩාක් ಜಾතිවාදී, ගොඩාක් ආගම්වාදී මිනිස්සු ඉන්නවා. කියන්නේ ගොඩාක් ඒ මානසික ස්වභාවයන්ට බැඳිලා. තමන්ගේ ජාතිය කියන මානසික ස්වභාවයට, තමන්ගේ ආගම කියන සංකල්පයට ඒ මිනිස්සු ගාව දයාව නැහැ. ඒ මිනිස්සු ගාව කවදාවත් මනුෂ්‍යත්වය නැහැ. ඒ මිනිස්සු ගාව ඒ මානව ගුණධර්ම තියෙන මේ ලෝකෙ කිසිම විදියක් නැහැ. කියන්නේ ගොඩාක් තම ජාතියට බැඳිලා ජාතිය ගැන කතා කරන එකට විතරයි යාගේ ආදරය තියෙන්නේ. යාකට බාහිර කෙනෙක් දැක්කම යා පිච්චෙන යා වෙන යාට මිනිසෙක් කියලා පේන්නේ මහා දරුණු සතෙක් වශයෙන් පේන්නේ. මේ මිනිසෙක් කොහම ගාවද තියෙන්නේ කොහමද? දයාව. කියන්නේ ඥානයක් නැති මිනිසෙක් ගාව දයාව තියෙන විදියක් නැහැ. ඒක ව්‍යාජ එකක් තියෙනවා. ඒකට ගොඩාක් මේ පොළොවට බැඳිලා ඉන්න මිනිසෙක්ට රටට ආගමට ජාතියට විවිධ දේවල් වලට බැඳිලා ඉන්න මිනිස්සු ගාව මානව දයාව නැහැ. මනුෂ්‍යත්වය නැහැ. ඉස්මතු වෙන්නේ හැමතැනම මොකද්ද? ජාතිය. හැමතැනම ඉස්මතු වෙන්නේ ආගම. හැමතැනම ඉස්මතු වෙන්නේ රට. හැමතැනම ඉස්මතු වෙන්නේ තමන්ගේ භාෂාව. මේකේ තියෙන ලස්සනම දේ තමයි ගෞතම බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයෝ කියන ගොඩාක් ලංකාවේ ඉන්න හාමුදුරුවෝ ගාව තියෙන මොකද්ද? ඔන්න ඔය ටික. එනේ කහසිවුරේ ගාව ඉස්සල බුදුහාමුදුරන්ට වරුනේ සියලු මානසික බැඳීම් වලින් තමන්ගේ ශ්‍රාවකයෝ නිදහස් කරන්න. ඒක කොච්චර දුරට දැනවන නිදහස් කරන්න ඕනද කියනවනම් තමන් දේශනා කරන ධර්මයටවත් නොබෙදෙන්න තරම් ඊටමත් සියුම් ආකාරයට ඒක විස්තර කරන්න උන්වහන්සේ උත්සාහ කළා දෙන්නේ. ඒක කොච්චර ලස්සනට සිද්ධ වෙලා තියෙනවද කියනවනම් ඒක අද අපිට පේනවා. ජාතිය වෙනුවෙන් වැඩියෙන්ම මොකක් වෙන්නේ යරගලේ යෙදෙන්නේ පිස්සු උන්වහන්සේ. ආගම වෙනුවෙන් වැඩියෙන්ම විසපතුරන්නේ කියන්නේ කොච්චරද කියනවා තා මිනිස්සෙට මරණයක් වලදා ගන්නවත් අයිතියක් නොදෙන තැන. ඒ කියන්නේ රටේ නායකයෝ ඉන්න ඒ මිනිස්සුන්ට සමහර වෙලාවට දේශපාලන නිසා හරි මානවවාදී වෙන්න වෙලා. අන්ත ආගම්වාදී අය ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි ලෝකේ ගොඩාක් ආගමික නායකයෝ එහෙම තමයි දැන්. මැද පෙරදිග ගත්තොත් සෞදිය ගත්තොත් අපරාට බුදු පිළිමයක් පාවිච්චි කරන්නේ නැති විදියට මිනිස්සුන්ගේ මනස හදාගෙන තියන්නේ. කියන්නේ බුදු පිළිමයක් වගේ දෙයක්වත් පාවිච්චි කරන්නේ නැති දෙන් පළාත් තියෙනවනේ. කොච්චර එතන මිනිස්සු ගාව මානව දයාව නැහැ. මොකක්ද නැද්ද? සමහර කතෝලික ආගමේ තියෙනවා. ඒකේ තියෙනවා. ඒ කියන්නේ සිවුරක් සමහර වෙන ආගමික නායකයෙක් දකින්නක යක්ෂයා දැකීම හා සමානයි. ඉතින් කොහොමද මේ මිනිස්සුන්ගේ ඥානය අවදි වෙන්නේ? ඒ කවුරු හරි තමන්ගේ ආගම් වලට තදබල ලෙස බැඳිලා තියෙනවනම් ඒ කිසි කෙනෙක්ට අර කඩු පහරෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ අකම්පිත හිතක් හදාගන්න බෑ. ඒක තාමත් ප්‍රාථමික තැනක ඉන්නේ. එයාලට මනුෂ්‍යත්වයට කතා කරනකොට ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එයාගේ ආගමට කතා කරොත් මොකක් වෙනවද? එයාට ඇහෙනවා. එයාට එයාගේ ජාතියට කතා කරොත් ඇහෙනවා. මනුෂ්‍යත්වයට මොකක් කතා කරොත් ඇහෙන්නේ. ඉතින් මම අහන්නේ මෙතෙන්ට මගේ ගාවට බණ අහන්න ආපු මිනිස්සු. ඔන්න ඕවට තියෙන බැඳීම අත්හැරගත්තත් මොකක් වෙනවද? ඒ ලැබිච්ච නිවන මදිද කියලා. එනේ එකක් ඇති. මේ රට ලෝකේ ගිනි ගන්න මිනිස්සු අතර ගිනි ගන්න නැතුව ඉන්නවා. ආගම නිසා ගිනි ගන්න මිනිස්සු ඉන්නවා. අපි ආගම නිසා ගිනි ගන්න නැතුව ඉන්නවා. ජාතිය නිසා ගිනි ගන්න මිනිස්සු ඉන්න අතරේ අපි ජාතිය නිසා ගිනි ගන්න නැතුව ඉන්නවා. මතවාද නිසා ගිනි ගන්න මිනිස්සු අතරේ අපි මතවාද නිසා ගිනි ගන්නේ නැතුව ඉන්නවා. මම කියන අපි ඒක තමයි දැක ලැබපු නිවන. ඊට පස්සේ තවදුරටත් සියුම් වෙලා යනකොට තමන්ගේ අර ඒ සිහිනවලට ඊටමන් නොදැනුවත්වම ඇති වෙන සියුම් බන්ධන තියෙනවා. අපිට තේරෙන්නේ නැතන සියුම් අර පුරුද්ද තියෙනවනේ. සසර වේ හිත සකස් වෙවි ඉදිරියට ඇදුන ඒ විදිහට. ඒ පුරුද්ද නිසා ඊටමත් තදබල සිහියට අහු වෙනවා. ඊටමත් සියුම් ආකාරයට මේ මනස සියුම් තැන් වලට බැඳී තියෙනවා.
ඉතින් ඒ විදිහට තව කෙනෙක්ට ගවේෂණය කරගන්න පුළුවන්. තව විදිහට තමන්ගේ ඥාණය, තමන්ගේ මමත්වයෙන් ගැලවෙන්න පුළුවන්. මූලික ටික අර ටික ගැලවුණොත් ගොඩාක් පාඩු ඉන්න පුළුවන්. ඒතර මනුෂ්‍යත්වයේ තමයි උද්දීපනය වෙලා තියෙන්නේ. ඉතින් තවදුරටත් අපේ ඒ දේශනා පරිශීලනය කරගෙන ගොඩක් ඉවසීම දියුණු කරගෙන එහෙම ගියොත් මම අර කිව්වා වගේ එතකොට එයාගේ හිත හරිම පිරිසුදුයි. එයා දැන් ගොඩ ආපස්සට ගිහිපු කෙනෙක්. දැන් පුංචි ළමයෙක් ගාව ජාතිවාදය නැහැනේ. පුංචි ළමයෙක්ට බයිබලය ගිනි ගත්තත් එකයි, අල් කුරාන් එක ගිනි ගත්තත් එකයි, මොකද? භගවත් ගීතාව ගිනි තිබ්බත් එකයි. හැබැයි කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවෝ ඉස්සරහ ත්‍රිපිටකය ගිනි තිබ්බ මොකෝ වෙන්නේ? අල් කුරාන් ගිනි තිබ්වට අවුලන්නේ. ඒක ප්‍රශ්න එක ඒක පව්කාරයන්ගේ පොතක්. බයිබලේ ඒකත් අවුලන්නේ නැහැ. ත්‍රිපිටකයක සුද්ධ වූ බුද්ධ වචනේ. ළඟට මේ මුස්ලිම් කුරාන් එකක් ගිනි තියලා හෙට වීඩියෝ එකක් දානවා. ඔක්කොම මුස්ලිම් යාම ඇවිස්සෙනවා. හැබැයි ත්‍රිපිටකයක් ගිනි තියුවොත් උන් ඇවිස්සෙයිද? ඇවිස්සෙන්නේ නැහැ. උන් ඒක හොඳයි. උන් ඇතුලෙන් හොඳයි. ලෝකේ එකම සුද්ධ වූ ග්‍රන්ථය කුරානය විතරයි. අනිත් ඒවා ගිනි ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මහාන ඔය ආගම් ටිකටයි ඔක්කොටම. අපේ ආගමටයි. අපි බුද්ධ ආගමේ ඉපදුනේ. ඒකයි ඔක්කොම අතහැරලා දැම්මම මොකද්ද වෙන්නේ? මේ මනසින් ඒවට අතහැරලා දැම්මාම මනස ගොඩාක් නිදහස් වෙනවා. මොකක් වෙනවද? නිදහස් වෙනවා. මේකේ අපේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි. පාකිස්තානයේ, ඉන්දියාව, ඔය හැම රටකම ගොඩාක් මිනිස්සු බහුතර මිනිස්සු එහෙම ඒවට එයාලගේ දෙමව්පියෝ එයාලගේ සංස්කෘතිය බඳලා තියෙන. එයාලගේ පාලකයෝ රටේ පාලකයොත් ඒක එහෙම කරනවා. පූජකයෝ එහෙම බඳලා ඉන්නේ. හැබැයි මේ ලෝකේ ඉන්න අපි වගේම මිනිස්සු. අපි වගේ කියන්නේ ඒ කිසිම එකකට බැඳිලා නැහැ. ආගමික වශයෙන් බැඳිලත් නැහැ. නිරාගමික වශයෙන් බැඳිලත් නැහැ. මොකද්ද? ඒ කියන්නේ ආගමික නොබැඳී සිටිනවා කියන්නේ ඒකේ තියෙනවා ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි. අපිට ඕන එකක් පරිශීලනය කරන්න පුළුවන්. ඒකේ ඕනම එකක හොඳ දෙයක් තියෙනම් දකින්න පුළුවන්. ඕනම එකක වරදක් තියෙනම් ඒ ත්‍රිපිටකයේ වැරදි තියෙනම් අපිට ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක ගැන තර්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම හොඳ දෙයක් තියෙනම් ඕනම තැනක ඒක අපේ ජීවිතේට අපිට උකහා ගන්න පුළුවන්. ඒ නොබදුණු මිනිස්සෙක් ගාව තියෙන ගුණය. අන්න ඒ වගේ මිනිස්සු මේ පෘථිවියේ ගොඩක් අඩුයි. අන්න ඒ වගේ අයට තමයි මොකක් තියෙන්නේ මේ ෂණ සම්පත්තිය තියෙන්නේ. ගැලවිලා යන්න බුදුවරු වචන කතාව. ඒතකොට මිනිස්සේ මුලින්ම කරන්නේ තදබල ඒවා තියෙනවනම් මොකක් වෙනවද? මේ වචන ඇහෙනකොට ඒවා අතහැරලා දාන්න. මනුෂ්‍යත්වය විතරයි වටිනේ. මනුෂ්‍යත්වය වටිනවා. ඒකටවත් බැඳිලා නැහැ. එපාර ඒකට බැඳුනොත් හැම මනුස්සකම්ම හොය යනවනේ. ඒකත් කරදරයක්. ඒක නිසා මේ බලන්න මේ දෙපැත්තේ අපේ ඇතුළට දාපු කුණු අපි ඉවත් කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? අපේ තියෙන ඉවත් කරලා දානවා කියන්නේ ඒවට තියෙන වටිනාකම් නැති කරලා දාගන්න. වටිනාකම් නැති කරලා දාගන්නේ කොහොමද? වෙනස් විදියට හිතනවා. වෙනස් විදියට හිතනකොට හිත පිරිසුදු වෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සු හිතන විදියට හිතනකොට මොකද්ද වෙන්නේ? වටිනාකම් වැඩි වෙනවා. බැඳීම් වැඩි වෙනවා. ග්‍රහණය වීම වැඩි වෙනවා. අල්ලා ගැනීම වැඩි වෙනවා. එතකොට අනිත් පැත්තට මොකද? හිත අපිරිසුදු වෙනවා. ඒ සාමාන්‍ය මිනිස්සු හිතන චින්තනයෙන් හිතනකොට හිත අපිරිසුදු වෙනවා. අනිත් පැත්තට හිතනකොට මොකක් වෙන ගන්නවද? අතුල පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ දේවල් වලට තියෙන වටිනාකම් අපේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අතුල ඒ ප්‍රමාණයට පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට මට දේශනා කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕන ඕගොල්ලෝ. ඒක තම තමන් තේරුම් අරගෙන තම තමන්ගේ මනස මේ වැඩ කරනෝනේ පුරුදු රටාවට ඒකේ මොකක් කර ගන්න ඕන. තමන් එතකොට තමන්ගේ විඩාව එනකොට අඳුර ගන්න ඕන. මේකට ග්‍රහණය වෙච්ච නිසා තමයි මට මේ විඩාව එන්නේ. මේ මානසික චිත්‍රයට බැඳිච්ච නිසා තමයි මට මේ විඩාව. ඉතින් මම කියන්නේ මේක අහලා ගිහිලා මේ අර කෘතිම ඔක්කොම හිත ගලවන්නේ කියලා නෑ. නෝමලි යනවා. හිත හැදිච්ච රටාවෙම අපි අරගෙන යනවා. යනකොට අපිට තේරෙනවා මොකද්ද? ඒවත් එක්ක විඳින හැටි හා විඳවන හැටි, ඒ බරගතිය. ඒකත් එක්ක අපි මොකද වෙන්නේ? මේ වචනත් ඇහෙනකොට ඒවත් අත අරිනව නෙවෙයි අත හැරිලා යනවා. මනසින් අත හැරෙනවා. මනස නිදහස් වෙනවා. මනස පිරිසුදු වෙනවා. ඒක හරිම ලේසි. හැබැයි ඒක හරිම අමාරුයි.
ඇයි අපේ හිත අබ්බැහි වෙන්න වෙච්ච දේවල් වලින් ප්‍රෝග්‍රෑම් වෙච්ච දේවල් වලින් ගැලවෙන්න එහෙම ලේසියකට කැමති නැති නිසා. අපි භාෂාවක් වෙනුවෙන් ෆයිට් කරන්නේ නැහැ. අපි ජාතියක් වෙනුවෙන් ෆයිට් කරන්නේත් නැහැ. අපි ආගමක් වෙනුවෙන් ෆයිට් කරන්නේත් නැහැ. අපි මතවාද වෙනුවෙන් ෆයිට් කරන්නේත් නැහැ. අපි අපේ මනසේ පිරිසුදු කරගන්න ෆයිට් කරනවා. මොකක් කරගන්නද? අපි නිවහන අපිට ගයක් තිනකොට ඒගේ හරියට පිරිසුදු කරගත්තේ නැති වුණොත් එන්න දූවිලි වැඩි වෙනවා, මකුණු දැල් වැඩි වෙනවා. නේ අපිරිසුදු වෙලා යනවා. ඒත් අපි අපේ ගෙදර මකුණු දැල් කඩා ගන්න මහන්සි වෙනවා. අපි අපේ ගෙදර පිරිසුදු කරගන්න මහන්සි වෙනවා. අපි අපේ ගෙදර දෝෂේ දකින්න මහන්සි වෙනවා. අපේ අරගල ඒකයි. මොකද්ද? අපේ අරගල ඒකයි. මේ බීජ ගත්තාම දැන් මේ ගොඩක් පැලින්දරනේ බීජ ගත්තාම බීජ ඔක්කොම මුංගට ගත්තත් වීයට ගත්තත් වෙන කොස්සට ගත්තත් ඒකම එක වගේම ලස්සනක් තියෙනවා. එක ලොකු වෙනස්කම් නැහැ. පොඩි වෙනස්කම් තියෙන්නේ. හැබැයි ඇතුළේ තියෙන යම් ඥානමය වෙනස්කම් ඒවා ප්‍රෝපණය කරාම පොළව තලේ කාලයක් ඇද්දි මොකක් වෙනවද? ඒවා පණුව කනවා. ඒවට හරියට හැදෙන්නේ නැහැ. සත්තු කාලය යනවා. එක දේවල් වෙනවා. ඒ අතර සමහර ගහක් ලස්සනට හැදෙනවා. මට මිනිස්සු දිහා පේන්නේ තන්නේ ඒ වගේ. මේ මිනිස්සු හරි වටින බීජ දෙන තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ පැලවෙන විදිය බලා ගන්න පුළුවන්. එයාගේ දැන් අපි ගෞතම බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න ලැබුණා නම් අපිට එක ළඟ අපි ජීවිතේ පැලවෙන විදියත් ගෞතම බුදුහාමුදුරුවෝගේ ජීවිතයත් දකින්න බුද්ධ අසිරිය දකින්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට අපේ ජීවිත දිහා බලාගෙන හිට මට මේ පේන්නේ මේ ගහක් පැලවෙනවා වගේ. අපි ඒකට කැම දෙනවා, වතුර දෙනවා. ඒක පැලවෙනවා. ඒකත් එක්ක එක සංසිද්ධි නිර්මාණය වෙනවා. එසේ අවසානයේ ගහක් අවසන් වෙලා යනවා වගේ පොළොවට එකතු වෙලා අපි පොළොවට එකතු වෙලා යනවා. ඒ කවුරු හරි ඒක ජීවිත කතාව ලිව්වොත් ඒකේ සිරිය තියෙනවා. ඒකේ අවසානයේට බුදුහාමුදුරුවෝගේ ජීවිතයේ තියෙන තොරතුරු වලින් පැත්තකට වෙලා බැලුවොත් උන්වහන්සේට ගල් ගහපුවත් ගල් පෙරලපුවත් තියෙනවා. උන්වහන්සේට අලින්ට සේසක් දීලා දාන දීපුවත් තියෙනවා. උන්වහන්සේට ගෑනු වල්ලා නිඳා කරපුවත් තියෙනවා. උන්වහන්සේට ගෙවල් වලට ගියාම දොර වහපු තැනොත් තියෙනවා. ඒ සමහර මුළු පවුල්ම විරුද්ධ වෙලා එක ගෙදර ඉන්න තරුණ ළමයි ඇවිල්ලා උන්වහන්සේ ගාව මහාන වෙච්ච ඒවාත් තියෙනවා. ඒකයි එතකොට අපි පැත්තකින් බැලුවාම ඒක නින්දා ප්‍රශංසාව හොඳ නරක සුදු කළු ඒ ඔක්කොම ලස්සන අසිරියක් නිර්මාණය. ඒ අතර වචනයක් තියෙනවා. මොකද්ද? අකම්පිත සිතක් හදාගත්තා කියලා. මොකද්ද? 35 වෙනකොට වයස අවුරුදු 35 ආසන්න වෙනකොට අකම්පිත ඒ අර සුදු කළු වලට හොඳ නරක වලට නින්දා ප්‍රශංසා වලට මොකද්ද? නොසෙල්ලෙන මනසක් හදාගත්තා. අකුප්පාමේ චේතෝ විමුක්තියටපත් වුණා. වෙනස් කරන්න බැරි විමුක්තියකටපත් වුණා. ඒතර අපේ ජීවිතෙත් ලොකු වෙනසක් නැහැ උඩින් ගලාගෙන යනවා. අපිට වෙන්නේ මොකද්ද? ගොඩක් මිනිස්සුන්ට තියෙන අකුප්පාමේ චේතෝ විමුක්තියක් නෙමෙයි. කම්පා වෙන සිතක් විමුක්තියක් කියවතර තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා මොකද්ද වෙන්නේ? මේ බුද්ධ වචන අහලා. එතකොට මං වගේ මිනිස්සෙක්ගේ වචන අහලා අපේ ජීවිතයෙන් අපි අත්දැකීම් වලින් ඉගෙනගෙන පොතේ පතේ නෙමෙයි. පොත් නම් ගොඩාරියක් තියෙනවා. ඒක හොඳයි ඉතින් තර්ක කරන්න, වාද කරන්න, විවාද කරන්න. ගොඩාක් පොත් තියෙනවා. මේ මාර නැදිමාලේ බුක් ෂොප් එකට ගියාම කොච්චර පොත් තියෙනවද? ඒ ඔක්කොම බුද්ධ ආගම ගැන 90%ම බුද්ධ ආගම ගැන ලියවෙච්ච ඒවා. නමුත් ඒ පොත් විකුණන කෙනෙක්ටවත් ඒ නායක හාමුදුරුවෝ අකුප්පාමේ චේතෝ විමුක්තියටපත් වෙනවා කියලා නැහැනේ. ඒක එනේන පොත අරගෙන ගිහලා කියවන කෙනෙක්ට එහෙම වෙන්න බැහැ. නිසා නමුත් අපි අපේ ලැබෙන ජීවිත අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් වලින් ඒ පොත් 1000කට වඩා තියෙන දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. පැරිෂුට් දැන් ඔය ස්ටෙප් එකට විශේෂ කාර්ය බලකායට ගුවන් හමුදාවට තියෙනවා මේ එක පුහුණුව මේ පැරිෂුට් පුහුණුව. ඉතින් පැරිෂුට් එක ගැන ලියවිච්ච කතා පොත් ගොඩක් තියෙනවා. ඒ අත්දැකීම් එක මිනිස්සු ඒ ඔක්කොම පොත් කියවපු එකකුත් තියෙනවා. එක පැරිෂුට් එකට ඒ මුඛ පතක්වත් කියලා නෑ. ඕලෙවලුත් පෙළලා හමුදාවට ගිහිල්ලා ඒ කෝස් එකට ගිහිල්ලා. දැන් ඌ ගිහිල්ලා අර උඩින් අර හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ලා තල්ලු කරනවා. දැන් තල්ලු කරාම සාඩ පළවෙනි දවසේ පොල් ගහක එහෙම මේ කොග්ගල පුරුදු කරන මේ පොල් ගස්වල පැටලිලා පැරිෂුට්.
මාන්නේ දෙන්නගේ වැඩිම අර පොත් කියවපු කෙනාට ඇත්තටම මේ ගැන දන්නේ ඇත්තම දන්නේ කවුද කියලා. ඇත්තම දකින්න අර පොල් ගස් වල පැරෂූට් පටලවාගෙන පුරුදු වෙච්ච අය. ඒ වගේ තමයි ජීවිතය කියන්නේ. ඒකේ අත්දැකීම් තියෙන්නත් ඕන. ඒ අත්දැකීම් විශ්ලේෂණය කරගන්න මේ වගේ වචන ඇහෙන්නත් ඕන. ওই දෙකම යම් තැනක සිද්ධ වුණොත් ඒගොල්ලෝ ජීවිත අවබෝධය ලබා ගන්න. මොකක් ලබා ගන්නවද? ජීවිතය. තව අත්දැකීම් තිබුණ පළියටම ජීවිත අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒකත් එක්ක යම් මේ එකක් වෙලා ඉවර වෙලා යනවා. හැබැයි ඒකත් එක්ක යාට ඒක ඇනලයිස් කරගන්න වචන ඇහුණා. يعني මොකක් ඇනලයිස් කරගන්නේ? අත්දැකීම් ඇනලයිස් වෙන්නේ. ඒතර යාට ඒක ඔස්සේ යාගේ හිත තමයි තේරෙන්න ගන්න. හිත තමයි අවබෝධ වෙන්නේ. එතකොට මොකද යාට කලකදී ටික ටික ජීවිත අවබෝධය ලැබෙනවා. ඒ අවබෝධය ලැබෙන ප්‍රඥායස්ස අධිගමය. නිබ්බානස්ස සත්‍ය නිර්වාණය සාක්ෂාත් වෙනවා. ඥායස්ස අධිගමය කියන්නේ තමා ගැන තමාට තියෙන අවබෝධය. තමන්ගේ හිත ගැන තමන්ට තියෙන අවබෝධය. තදයි නිර්වාණය සාක්ෂාත්. ගෞතම සිද්ධාර්ථ ගොඩක් පොත්පත් කියවලා ඇති. ගෞතම බුදුහාමුදුරුවෝ පොත්පත් අරගෙන බණට ගියා කියලා ආරංචියක් නැහැ. උන්වහන්සේ ගිය ගංගාවල ඉන්න අය පාරවල් දිගේ ගියා, විහෙර විහාර හැදුවා, අය පැවිදි කරා. අත්දැකීම. එතකොට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ලබා ගත්තේ මොනවද? අත්දැකීම. පාරමී දම් පුරනවායි කියලා කාලේ ලබා ගත්තේ මොනවද? අත්දැකීම. දානි දෙන විදිය පොත්වලින් කියන්න පුළුවන්. දෙන එක අත්දැකීමක්. තමන් සතු දේවල් අරගෙන බත් අරගෙන අරෝමේ දෙන එක අත්දැකීමක් තමන්ට ලැබෙනවා. ඒ නිසා මේ ජීවිතේ ගොඩාක් වටින අත්දැකීම. තමන්ට දැනෙන දේ. ඒක සහැල්ලුවද, ඒක බරක්ද? ඒක නිසා ඔළුව අවුල් වෙනවද? ඒක නිසා දැන් මිනිස්සු ડિප්‍රෙස් වෙනවා. ඒවා හොඳයි. ඒක හොඳ අත්දැකීම්. යාට දැන් ගොඩක් අපේ දේශනහන්නේ මේ වගේ මනස කඩා වැටිච්ච අයනේ. ඒ අත්දැකීම් ඔස්සේ තමයි යාට ජීවිත අවබෝධයට ලං වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝටම මේ මම මේ කියන මේ විදියට ඉන්නවනම් තමන්ට මේ ආධ්‍යාත්මික ගවේෂණය අමාරු නෑ. ජීවත් වෙන මොහොතට තියෙච්ච කුණු කන්දල් ඔක්කොම පැත්තකින් තියලා මේ මොහොතට එන්ජොයි කරනවා නම් එයාගේ ආධ්‍යාත්මික ගවේෂණය ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. එකක්. එහෙනම් අපිට පුළුවන් මේ මොහොත අපි කොච්චර කතන්දර කිව්වත් අපිට මේ මොහොතට කලින් ඒවා කිසි දෙයක් වැඩක් නැහැ. ඔක්කොම ගෙවිලි ඉවරයි. ඊට කලින් එක උදා වෙලා නැහැ. ඊට පස්සේ තියෙනවා. ඒත් අපිට වඩාම මේ පෘථිවි තලයේ වටින්නේ අපිට මේ මොහොත, මේ පියෝ මොහොත. එතකොට මේ මොහොතේ මිනිස්සුන්ට සෝදායි ලෙස ජීවත් වෙන්න බැරි. යාගේ පරණ මතකයන් අනාගතය සිහින ඇවිල්ලා යාගේ එතන අවුල් කරනවා. එතකොට මේ මොහොතේ යාට ජීවත් වෙන්න බෑ. ඒතර මම කියන ක්‍රමය තමයි ඒ වෙලාවට අර අමතක කරන්න එපා. හරි ඒවා අපිට හිතන්න වෙලාවක් තියෙනවා කියලා මේ වෙලාවට පැත්තකින් තියුවම අයිත් අර ප්‍රියෝ මේ මොහොත උදා වෙනවා. ඒතර කොච්චර ප්‍රශ්න තිබුණත් ප්‍රශ්න නැහැ. කොයි වෙලාවටද මේ මොහොත. ඒතර අරව ඇවිල්ලා බලහත්කාරයෙන් හිත දැහැගත්තාම කොච්චර හොඳට මල් පිපුණත්, කොච්චර හොඳට හුලඟ හැමුවත්, කොච්චර මේ ලස්සන ලයිට් පත් වෙලා තිබුණා. අර කොච්චර බල්ලෝ බිරුවා, කොච්චර මේ පරිසරය නිශ්චල වුණා. ඒකත් එක්ක ඉන්න බෑ. අයියේ අර අවුල් කරන. එතන එයාට පුළුවන් නම් පැත්තකින් තියලා ඒක තමයි ඔටෝමැටිකලි ආධ්‍යාත්මික ගවේෂණ වෙනවා. කියන්නේ හිත නිදහස් වෙනකොට ගොඩක් තේරුම් ගන්න ලේසි. දෙවෙනි එක තමයි එහෙම බැරි නම් එයාගේ හිත එයාට ප්‍රබලව ඇවිල්ලා බලපෑම් කරනවා නම් ඇවිල්ලා එයාගේ හිත ඒ වර්තමානයේ අපිරිසුදු කරලා දානවා නම් වර්තමානයේ හිත විසින් පැහැර ගන්නවා නම් මොකද්ද වෙන්නේ? ඉවසන්න ඕන. ගොඩාක් ඉවසන්න. මොකක් කරන්නද? ඉවසලා අහලා ගොඩක් කරන්න ඕන. ඉවසලා තනි වෙන්න හොඳ නැහැ. ඔය ටික තමයි වැඩ තියෙන්නේ. තුලුවන්තර වැඩ මවාගේ එකම මල් පෝච්චිය 10 පාරක් හරි එක පාරක් පස් දාලා පැත්තකට තියෙන මල් අයි ගලවලා තියලා අයි තලු පස් දානවා. එහෙම හරියනවා. අන්න ඒක තමයි දෙවෙනියට ආධ්‍යාත්මික මාර්ගය වඩන ක්‍රමය. කියන්නේ දැන් එයාට බෑ පැත්තකට තියලා නිදහසේ එහෙම යයින් වැඩ ඉන්න. එයාගේ හිත ඇවිල්ලා එයාගේ පරණ මතකයන් ඇවිල්ලා එයාගේ දැහ ගන්නවා. එයාගේ පපුව පුච්චනවා. ඔළුව අවුල් කරනවා. මේ බිල්ඩින් වලින් පනින්න හිතෙනවා නේ ගියා. පන්නන්න හිතෙන. එතකොට නිකන් හිටියොත් එහෙම වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? වැඩ කරනවා. මේකේ දාඩි යන්න මේ ඇඟේ ඇට මුං ඇට වෙන්න අර උත්තර වගේ වැඩ කරනවා. වැඩ කරනකොට අර පීඩනයක් නැහැ. ඒක තමයි දෙවෙනි ක්‍රම. ඒ කියන්නේ හවසට යනකොට ඇට ඇඹරෙන සද්ද ඇහෙනවනේ නිදා ගන්න යනකොට. ඒතර අර ඔළුවට එක එක ඒවා කල්පනා වෙනවනේ. ඒතර එයාට එතකොට අයිත් හිතට බෑ වර්තමානයේ දැහැ ගන්න. මොකද දැන් ප්‍රබල කායික ශක්තියක් ගැන දෙන්න වෙන ওই වැඩේට ඒක. නැත්තම් ඒ වෙලාවට තනි වෙච්ච ගමන් එයාට අයිත් එයා මේ ආධ්‍යාත්මික ගමනේ විසි කරනවට සාමාන්‍ය සමාජයට.
පළවෙනි එක කරන්න ටිකක් පෙර ගොඩාක් කුසල් කරන කෙනෙක්ට තමයි ඒක වෙන්නේ. දෙවෙනි එක තමන්ට කුසල් කරන්න ඕනේ නැහැ. මං ගැන සද්ධාාවක් තියෙනවා. මං කියන එක විශ්වාසන කරන්න පුළුවන්. එතකොට එයාට එකක් දාට මහන්සි වෙලා වැඩ කරා. හොඳට නිින්ද යනවා. හොඳට අවදි වෙනවා. අර ඔළුවට ඒවා එනේවා ගැනට ප්‍රයොරිටි දෙන්න වෙලාවක් නැහැ. එතකොට එයා කාලයක් යද්දී යාගේ සිතුවිලි නෙවෙයි සිතුවිලි එනවා. ආවට එයාට ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒවත් එක ජීවත් වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. එතකොට බලනකොට වටපිට බලනකොට තමන් ඉඳපු භෝගات හැදිලා. පරිසරයත් ලස්සන වෙලා. හිත අවලස්සන වුණාට පරිසරය ලස්සන වෙලා. ටික කාලයක් යනකොට මොකක් වෙනවද? හිතේ අර 10 ටික ටික අඩු වෙලා ගියලා. තමන්ට නොදැනීම එක සිද්ධ වෙන්නේ. හැබැයි මේ පිටින් ආයන ඔයගොල්ලෝ ගිහිලා විවිධාකාරී පරිසර වලට යන්න පුළුවන්. මෙහි ඉන්න අයට එන බාධාව තමයි මේක නිකන් එයාට හිතන මේකෙන් ඇත්තටම එහෙම වෙනවද දන්නේ නැහැ. ඒ යාගේ ඇතුලේ තියෙන ආසාව හා මායя එකතු වෙලා යා විසි කරන්න හදන්නේ ආධ්‍යාත්මික ගමනේ. මාන්නේ මිනිස්සෙක් ඉන්නවා. එයා තනකොළ කපන එක කරන්නේ. එයා උදේට එනවා පෙට්‍රල් දා ගන්නවා තනකොළ කපනවා. රාට යනවා කන බොනව නිදා ගන්නවා. ආයෙත් හෙට එනවා තනකොළ කපනවා ඔක්කොම කරනවා. එයා ඉන්නවා. එයා අවුරුදු මුළු ජීවිත කාලෙම කොච්චරයි කරන්නේ. මේ මිනිස්සුන්ට කිසි මානසික පීඩාවකුත් නැහැ. මං කියන්නේ කවුද? ඒ රහතන් වහන්සේ. එයාට ඒකාකාරී බව තුළ අසහනයක් දැනෙන්නේ. මොකක්ද දැනෙන්නේ නැද්ද? ඒකාකාරී බව තුළ අසහනයක් දැනෙන්නේ ආසාව වැඩි මිනිස්සුන්ට. තමන් කරන වැඩේ හොඳට කරා. ඒ වෙලාවට හොඳට කරා. නිදා ගන්න යනකොට ඒ වැඩේ ඔළුවේ නැහැ. අයිත් උදේට නැගිටලා වැඩේ කරනත් අයිත් අලුතෙන් කරා. එහෙමයි මනුස්සයෙක් ජීවිතේ ගත වෙනවා. එතකොට යාට ඇතුළ කියන්නේ නැද්ද අර්ග කරපන් මේක කරපන් නිවන් ලබපන් මේ අර බණ දැනගනි. එහෙම ඇතුළ කෑ ගහන්නෙත් නැහැ. එහෙම යාගේ ජීවිතේ යනවා. එහෙම ගෙවිලා යනවා නම් අර වගේ වෙනවා. කෙනෙක් ඇත්තට. එහෙම හැමෝටම කියන්නේ අරව කරාට ටික කාලයක් එකම වැඩේ කරන ඇතුළ කෑ ගහලා දැන් පොඩි වෙනසක් ගන්න. දැන් රස්සාව කරන මිනිස්සු දවස් 5 වෙනකොට කියන්නේ දෙකක් ඇඳිලා වරේ කියලා. හක පින ඇති වෙන්න බීලා ඊට පස්සේ වරේ. يعني මේ මිනිස්සුන්ට රහත් වෙනවා ඩේලි එක කරගෙන ගියා. කාටවත් එහෙම කරන්න ආසාවක් තියෙනවා. ඒතර එයාට විවිධ අරමුණු ඕන. විවිධ සාපේක්ෂක ඕන. එයා ඊට පස්සේ හිත ඇතුළ හිතල ස්ටේබල් කර ගැනීමක් සිද්ධ වෙනවා. මෙහි ඉන්න ගොඩක් අයට කාලයක් යනකොට මම එක පෙන්නන්න. කාලය යනකොට එයාගේ ඇතුලේ අර තියෙනනේ ඇතුලේ තියෙනනේ එයාට පේන්නේ නැති දේවල් උඩට ඇවිල්ලා මේ ඒකාකාරී බවෙන් එයා මුදවන්න හදන හැටි. දැන් මෙහි එක ළමෙක් ආවා. ඒ ළමයා කරේ ටයිල් අල්ලන වැඩ ආපු දවසේ. අර දැන් තාමයි හදන යා කරලා ගියේ. එයාට ඒක තමයි හැමදාම ටයිල් අල්ලනවා. නමුත් ඒක ඇල්ලුවාට එයාට මේක තේරුම් ගන්න බැරි වුණා. අපි ගැන මං ගැන විශ්වාසයක් නැති වුණා. ඊළඟට එයාට අදිෂ්ඨානයක් නැති වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට වුණා වෙනසක්. ඒකට ඒ බාහිර උදව්ව ලැබුණා අයින් වෙලා ගියා. ඒක එයාට විතරක් නෙමෙයි. ඒක කාලානුරූපව මේ ඕනට වඩා පැවිද්ද ඇඟට ගත්ත කෙනෙක්ටත් ඒක වෙන්න පුළුවන්. ඕනට වඩා පැවිද්ද ඇඟට ගත්තේ නැති කෙනෙක්ටත් ඒක වෙන්න පුළුවන්. දෙපැත්තෙම වෙනවා. ඕනට වඩා ගත්තත් වැඩි කාලයක් යන්න බෑ. ඊට පස්සේ අර කියන්නේ අර තුත්තිරික සහැල්ලුවෙන් ඇල්ලුවක් ගොබේ ගලවලා ගන්න බෑ. ඕනට වඩා ඇල්ලුවා තද කපල යනවා. ඒ වගේ මේ ඒක තමන්ම මේ කියන හැමදාම බණ කියන්නේ නැහැ. අහනවා මෙහෙම කිව්වා මේ දේශනා අහලා තමන්ට අහලා තියාගන්න. අහලා තියාගත්ත එකේ වටිනකම තමයි අර වගේ මනස වෙනස් වෙනකොට තමන්ට මේක ඇවිල්ලා ස්කෑන් කරලා පෙන්නනවා. කියප එක තමයි මේ සිද්ධ වෙන්නේ කියලා. ඒතර ගැලවෙන්න පුළුවන්. ඒතර ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒක බුද්ධ කාලේ බුදුහාමුදුරන්ගේ බණ අහලත් වෙච්ච දෙයක්. එතකොට මේ හැබැයි කවුරු හරි ඒක කාගෙන හිටියොත් ඒ අවස්ථාවට අමාරුයි. මොකද හිත විශාල වශයෙන් අරගලේ සිද්ධ කරනවා. Tamanට ප්‍රතිවිරුද්ධව Tamanට ඕන ගමන කරන්න හිත ඉඩ දෙන්නේ නැහැ. එතකොට ගොඩක් දුරට කුසල් මදි වුණාම වේගෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ සද්ධාවත් නැති වුණොත්, ඉවසීමක් නැති වුණොත් අනිවාර්යයෙන්ම එයාට මේ ලබාගත් කුසලයේ ටික ඉතුරු වෙලා ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. අයිත් ඉතින් අයිත් සාමාන්‍ය ලෝකයේ අයිත් ඉන්ද්‍රිය පිනවන ඒ ලෝකයේත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි ආයි ගියාට යාට විශාල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙදිත් රූප දැක්කා. ආයි කොහෙ ගියත් මේ ඇස් දෙකට රූප දකින්න විතරයි පුළුවන්. ආයි මේ පෘථිවියේ කොහෙ ගියත් මේ කන් දෙකේ සද්ධාහනට වඩා දෙයක් කරන්න බෑ. යා හිතුවට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් කියලා. මෙතන හරි ඒ වගේ තැනක ඉන්නකොට හිතෙනවා මට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් කියලා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ඇහෙන් දත් එකතු කරපු එක විතරයි. කනෙන් ශබ්ද එකතු කරපු එක
විතරයි පංචේන්ද්‍රියෙන් එහාට කාටද ගන්න පුළුවන්. ඔය ඇත්තටම මේ ඩ්‍රීම් එක හරිම පුදුමයි මිනිස්සු මේ සත්‍යය මේකට අහු වෙන විදිය. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට S2 රූපම විතරයි බලන්න පුළුවන්. ඊට එහා කිසිම දෙයක් මේ S2 බලන්න බෑ. සියුම් හරි ගොරෝසුවරු ඒව විතරයි. නමුත් මේ මිනිස්සුන්ට ඒ ගල්බල ඉන්නකොට ගොඩාක් මනසට පීඩා එනවා. නමුත් ඒ ගැන ගවේෂණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. අයි තව රූප බලන්න මොකක් කරනවද? අතුල පොළඹවන. තව අලුත් සද්ද අහපන් කියන පොළඹවන. තව අලුත් අත්දැකීම් මේ කායට පහස ලබන. ඉතින් ඔය කොහේ ගියත් ඔය මේ දැන් තියෙන ටිකම තමයි. නිසා මිනිස්සුගේ මනසේ ප්‍රඥාව අඩු නිසා ඥානය අඩු නිසා යා වෙන ක්‍රම හොයනවා. මොනවද? වෙන ක්‍රම හොයනවා. ඒක හරියට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ බල්ලෙක් දඟලකාරම් බැන්දම ඌට කොච්චර ඇවිද්දත් කොච්චර යන්න පුළුවන් කොයි වටේද? ඌඩ පයින්නවා. උඩ පැන්න කියලා උඩ පයින්න පුළුවන් කොච්චරද? දඟල තියෙන දිගට විතරයි. එහාට ඇදෙනවා. ඒක කොච්චරද? එච්චරයි. ඉතින් මේ මිනිස්සුන්ට ඔච්චරයි තියෙන්නේ. ඔයිට එහා දෙයක් බෑ. ඉපදෙද මැරෙනකම් කාටවත් බෑ. ඒක දැන් ඕකට තමයි අපි හැම කෙනෙක්ම අර බල්ලා වගේ try කරේ එහාට බලන්න. ඒ දඟල කඩාගෙන නෙවෙයිනේ දඟලක් තියාගෙන. તો දඟල කඩා ගන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ ලැබිච්ච අවස්ථාවේ උපරිම එක ගවේෂණය කරාම දඟල කැඩිලා යනවා. එතකොට මොකක්ද වෙන්නේ? අනන්ත විශ්වයට එකතු වෙනවා. ඒ තාක්කල් අර ඇහැට රූප දීලවත් ඇහැට රූප නොදී ඉඳලවත් එකෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කනට සද්ද අහලවත් සද්ද නොදී ඉඳලවත් කරන්න බෑ. කරන්න පුළුවන් විදිය තමයි තමන්ට ඉන්න පරිසරයෙන් ලැබෙන අත්දැකීම් වලින් මේ වචන වලින් තමන්ගේ මනස ගවේෂණය කරලා අවසන් කරගන්න. එච්චරයි. තර බුදුහාමුදුරුවෝ කිව්ව කතාව තමයි අයි කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ කොහොමද වෙන කවුරුවත් කිව්වද දන්නේ නැහැ. මට කියන්න පුළුවන් කරගන්න වෙන්නේ කාටද? තමන්ටයි. කියන්න පුළුවන් කරගන්න වෙන්නේ තමන්ට. මට ඔයගොල්ලෝට බලෙන් සද්ධාව මං ගැන ඇති කරව ගන්න බෑනේ. ඒක තමන් තමයි සද්ධාව කාකකීමක් තමන්. මට බලෙන් ප්‍රඥාව ඇති කරන්නත් බෑ. ඒකත් තමන් තමයි. බලෙන් ඒ පිළිබඳව අදිෂ්ඨානය ඇති කරන්නත් බෑ. වීරිය ඇති කරන්නත් බෑ. මට බලෙන් ගවේෂණය කරලා දෙන්නත් බෑ. මට පුළුවන් මොකද? මේ විදිහට මයික් එකක් හම්බුනම කියවන්න විතරයි. එතකොට ඒක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. නැති කෙනෙක්ට කිසි අවුලක් නැහැ. මේ ඊළඟ දැන් ওই දෙකක්ම මම කියවනේ තව එකක් තියෙනවා. තව එකක් තමයි මේ පරාර්ථකාමී හිත. පරාර්ථකාමී හිතත් ආධ්‍යාත්මික මාර්ගය වඩා ලොකු උදව්වක් කරනවා. ඒ කියන්නේ මේ එයාට ගොඩාක් අඩුපාඩු තියෙනවා. එයාට ගොඩාක් මනස කලබලයි. අසල් නමුත් එයාට එක හැඟීමක් තියෙනවා මේ මට බැරි වුණා මම කාට හරි උදව් කරනවා ඊතර වෙන මිනිස්සෙක්. මම මේව පිහදාලා තියෙනවා. මම මේව හොදලා තියෙනවා. මම මේ දානි වේලා දෙනවා. ඒ කවුරු හරි ගැලවේවිනේ. ඔය එකෙක් හරි. එතකොට අනේ එහෙම හැංගිමතර. යාට ගැලවෙන්න උමනාවට අඩා යාගේ යා දන්නේ යාගේ මනස හරීම කලබලයි. යාගේ මනස හරීම යාට කරදර කරනවා. පීඩාකාරී. ඒතර යා දන්නවා යාට මේ වචනේ ඇහලා ආමුදුරු කිරිය මට කරගන්නත් බෑ. මෙහෙම හැංගීමක් එනවා. මොකද්ද? මම මේ යන කට්ටියට මම උදව් කරනවා. මං කියන්නේ එයා ගොඩක් කල් යනකොට එයාගේ ඇත්ත තේරුම් ගත්ත නිසා, එයාගේ පරාර්ථකාමී හැඟීම නිසා එයා නොදැනුවත්ව එයාගේ මාර්ගය වැඩෙනවා කියලා. ඒ මනුස්සයට හිත පිරිසිදු කරගන්න කියන ඒව තේරෙන්නේ නැහැ. මේ මොනවද අත්දැකීම් ඔස්සේ ලබන්නලු ඒව තේරෙන්නේ නැහැ. ඉන්නකොට ඉන්නවයි කියලා හිතනලු ඒ තේරෙන්නේ නැහැ. බැලුවොත් ඔළුවේ කචල් එකක්මයි පේන්නේ. ඔළුව දිහා බලුවම කචල්. ඊට වඩා හොඳයි නොබල ඉන්න එක. ඒකට අර හැංගීම තියෙනවා. ඒ හැංගීමෙන් යා ගලවෙනවා. තුනක් කිව්වා. නැත්තම් ඉතින් තමන්ට වැඩේ කරගන්න බැරි නම් ගොඩක් අයට යන්නනේ හිතෙන්නේ. තමන්ගේ වැඩේ පැත්තකින් තියලා වැඩේ කවුරු හරි උත්සාහ කරන කාට උදව් කරනවා. ඒක අර ඒ ලංකාවේ ඉන්න හාමුදුරුව කෙනෙක් හිටියලු. ඒ හාමුදුරුව දෙකක් කිව්වා. ඒක හරියටම හරි. එක්කෝ ජීවිතේ නිවන් දැකපන්. මහන්සිය. නැත්තම් නිවන් දකින්න ඉට උදව් කරපන්. ඊට එහා මොනව කරත්තට වැඩක් නැහැ. මඩිය පඤ්ඤාසිය. හාමුදුරුව කිව්වලු ඔන්නෝ. ඉතින් ඒක දන්නේ මන් දන්නේ මොන හේතුවකට කිව්වද? ඒක හරියටම හරි. ඉතින් එහෙම දැන් මමත් එක්ක හිටියා ගොඩක් අය පැවිදි වෙලා. ඒගොල්ලෝ තාම අයි ගෙදර ගිහිල්ලා අයිත් දැන් කියන්නේ මගේ මාව හම්බ වෙන්න වෙලාවක් ඉල්ලනවා. ඉතින් මටත් හරි කම්මැලි ඇවිල්ලා ඒගොල්ලෝ හම්බ වෙන්න. ඉතින් සමහර වෙලාවට කතා කරනවා එකට හිටපු යාළුවෙක් නිසා. ඉතින් මාත් එක්ක වෙලාවක් හම්බුණා කියලා ඒ මිනිහට ගැලවෙන්න පුළුවන්.
දැන් දරුවොත් හදාගෙන මට කියනවා මහාන කරන්නලු දරුවෝ. ඉතින් මම ඒ මොකටද මහාන වෙලා ඉඳලා ගිහින් දරුවෝ හදාගත්තට ඒක දරුවෝ බලා ගන්න එපා. කතාවද බඳ. මට දෙන්න තුන් දෙනෙක්ම කතා කරන ඔබ වහන්සේ එන කාලේ ගොළු උපසම්පදාත් වෙලා හිටියා. ඒලු භාවනාත් කරා. යනකොට කියලා ගියෙත් නැහැ. නැත්නම් අපිටත් එහෙමම යන්න තිබුණානේ. යනකොට කියලා ගියද දැන් කතා කරනවා. මේ මාව මහාන කරන්න එන්නද ඔබ වහන්සේ ගාවට? මං ඉතින් මං කියලා එතකොට වෙලාවක් දෙන්න. අපි කොහේ හරි ආයිත් හිටපු කැලේක යමු දවසක් දෙන්න. ඉතින් මේ මට ඉතින් එහෙම එකක් එන්නේ නැහැ හිතලා. මං අර ඒ වෙලාවට මැසේජ් 20ක් විතර දැම්මා කතා කරන්න එපයි කියලා කතා කරන්නේ. ඉතින් ඒ වෙලාවට හොඳට කතා කරාම වයිත් අහු වෙනවා. අයිත් ඒ විදිහට මැසේජ් කරනවා. මොනව කරන්නේ? ඉතින් මේ මිනිස්සුන්ට දැන් හිතනවා අයිත් මේක තමයි කරගන්න ඕන ගවේෂණයේ මොල් ගෙදර ඉඳන් යනකොට යන්නේ ගෙදර ඉඳන් හරි කරගන්නම් කියලානේ. දැන් ගෙදර ඉඳන් ඉන්නකොට කැලේ ඉන්නකොට මහාන වෙන්නේ මේ මහාන වෙලා කරගන්නම් කියලා. ගෙදර යන්නේ මම ඉඳන්කො යාතල් එකක් තරම් මේකත් කරගන්නම් දෙකම කරගන්නම් කියලා යන්නේ. අන්තිමට අයිත් කියනවා අයි මහාන වෙන්න ඕන. ඔව්. දැන් කරන්න බැහැනේ. දැන් ඊයේත් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා දැන් එයා 8 පාරක් විතර ගොමහන කරන්නලු. ඉතින් කතා කරන වෙලාවට හො ගෑනු ළමයෙක් ඉන්නවා අවුරුදු 7යි තව ළමයට අවුරුදු 9යි. ඉතින් මං කොයිද අවුරුදු 5ක් විතර ඉඳලා එනවා. දැන් මං 8 වෙනි පාර මකට ඔය කිව්වේ. මොනවද මං දන්නේ මේ මනුස්සයට තද බල උමනාවක් තියෙන එකෙන් අයින් වෙලා මේ වගේ හිතන පතන විදියකට හිත හදාගන්න. ඒ නිසා Tamanට ලැබිලා තියෙන chance එක ඒ මහාන වෙච්ච අයට ඒක තව ප්‍රයෝජනෙ ගන්නවා. අනිත් අය දැන් මහාන වේ ගොඩාක් ওই මහානකමේ වටිනාකම දැනෙන්නේ ඔහෙලට නෙමෙයි කාටේ. දරුවෝ දෙන්න තුන් දෙනා අරගෙන දැන් ණයතුරුස් වෙලා ගෙවා ගන්න බැරි අයට තමයි දැනෙන්නේ. මේ මහානකමේ යගේ අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ ගොඩක් මේ එළියේ ඉන්න අයට. දරුවෝ මොන්ටිසෝරි ගානේ අරගෙන යනකොට අර එහෙම උස්සගෙන යනකොට රෝහල් ගානේ අරන් යනකොට ගෑනු කෙනා ඔය එතකොට ඒගොල්ලෝ හැමෝටම තේරෙනවා. ඔය වාඩි වෙලා ඉන්න ගොඩක් අයට තේරෙනවා. තේරුණාට ඒ මොකක් වෙනවද ප්‍රමාද වැඩි. මොකද මේ කමන්න කලබල වෙන්න එපා. කොහොම ගෙදර ඉඳන් අපිට කන්න බොන්න හම්බ කරලා දෙන්න. එතකොට හරියනවා. එතකොට ටික ටික හරියනවා. මේ ජීවිතේ වෙන්න තව ජීවිතයක හරි මහාන වෙන්න ලැබෙන්නේ. ඔයලා මේවා අහලා ගිහිලා නිකන් ගෙවල් වලට වෙලා ඉන්න එපා. හොඳට හම්බ කරලා මල් පැලයක් අරගෙන ඉක්මන මේවා ඇයිලා කුටි හදාලා දැන් මහාන වෙන්න එනවා. අය ඊට පස්සේ ඕගොල්ලොන්ට වෙන්න දී දැන් හැම කෙනාටම තියෙන ප්‍රශ්නේ මේ බිල්ඩින් හදලා මේ දැන් මේ අපි ඉන්නේ මේ හදපු අය ඉන්නේ. සල්ලි දීපු අය ඉන්නේ නෑ මේක හැමෝම කාට හරි සත්‍ය ගවේෂණය කරන්න ඕන උනොත් ඒ අයට. නැත්නම් වෙන මොනවා හරි හදිස්සි කරදරයක් වුණොත් දැන් මේ පැත්තටයි දැන් සුනාමියක් වගේ ආවා. අපි මොකද නොදී ඉන්නවා අයෝ. අපි ඒ වෙලාවට කුලේ ಜಾති ආගම අපිට බැන්නද නැද්ද කියලා බලන්නේ ඕන කෙනෙක්ට දීලා දාන්න. ඒ නිසා මේ වගේ තැන් ලෝකේ කොහොමද ඥානවන්ත මිනිස්සු මේවට මිනිස්සුනේ උදව් කරන්නේ. මේ මිනිස්සු දැන් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන එකට ගොඩක් දැන් වැව හදපු එකට ගොඩක් අය වර්ණනා කරනවා. ඒක මම දන්නවා. නමුත් මේ වැව හදපු එකට වඩා වටින මේ වගේ තැනක් හදලා තියෙනවා. එතකොට මොකද කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන ගොඩක් අයට පුළුවන්. ගොඩක් අය ඒක කරයි. නමුත් ඒක කෑවා ඉවතනින් ඉවරයි. ඉගෙන ගත්ත නැති මිනිස්සු ළමයින් ඕනේ ගලන්ට උගන්නන්නේ ඒකත් ගොඩක් අයට පුළුවන්. මොකද පොට් ටිකක් දුන්නම හරි. නමුත් හැමෝටම බෑ හිතක් පිරිසුදු කරන විදිය කියලා දෙන්න. ඒ වගේම කොයි ඉගෙන ගත්තත් දුප්පත් උනත් පොහොසත් උනත් හිතක් කඩා වැටෙනවයි නැගිට්ටව ගන්න එක ලේසි දෙයක්. ඒක දැන් මම දන්න හොඳටම මට එන දුරකථන හැමතුම් වලින් හම්බ වෙන්න හදන වලින් ගොඩක් මිනිස්සු උත්සාහ කරනවා අපෙන් වචනයක් අහගන්න. පොඩ්ඩක් ෆෝන් එකෙන් කතා කරන්න. සමහරවිට මම කරන මේගොල්ලන්ටත් ගන්නවනේ ඒගොල්ලන්ටත් ඒක තේරෙනවා. බෝඩ් එකක් තියෙන කොච්චර සමහර මිනිස්සු try කරනවද කියලා. පොඩි වචනයක් එක මේ සාකච්ඡාවේ පොඩි කොටසක් හරි අහගන්න. දැන් මේ කරන දේශනේ සමහර කී 1000 2000 3000 බලගෙන දාන්න. මොකද්ද අලුතෙන් කියපු දේ අපේ ජීවිතේට ගන්න තියෙන කියලා. එහෙම ඉන්නවා. ඒ නිසා මේ ඒ දේවල් මේවා නිර්මාණය වෙලා තියෙනවා. කොහොමත් ඉතින් ඒක නිසා තමයි ලෝකේ ගොඩක් මේවා හදන්නේ සල්ලි තියෙන මිනිස්සුනේ. ආගම් මධ්‍යස්ථාන නැති මිනිස්සුන්ට වඩා දුප්පත් අය දෙනවා. ඒකට දුප්පත් අයත් දෙනවා. වැඩිපුර තියන අය තමයි දෙන්නේ. ඒ දෙන්නේ මේ ඒගොල්ලෝ දන්නවා ඒක වටිනාකම. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝට භෞතික දේවල් තියුණාට ඒගොල්ලන්ට ඇතුළට සැනසීම නැහැ කියලා. අර රාජමාලිගගේ පරවිය වගේ හැමෝටම ඉන්න වෙන්නේ නැහැ. රාජමාලිගා හදාගත්තට. ඒව සමහරට හදන් තියෙන ලෝන් ගහලා සමහරට හදාගෙන තියෙන ගේම් ගහලා ඒ ඔක්කොම කරලා හදලා තියෙන. ඒතකොට මේ මිනිස්සුන්ට එහෙම ඉන්නවා. ඊට පස්සේ ඒ බැඳීම් තියෙන ඒගොල්ලෝ ඒවා හෙල වෙනවා. දරුවොත් එක්ක එක එක දේවල් එක බැඳීම් හෙල වෙනවා. ඊට පස්සේ ඊට වඩා ලොකු බැරියල් එකක් ගහලා තියෙන සංස්කෘතියේ ඒකෙන් ගැලවෙන්න ඒකෙට්ටවක්වත් බෑ ලේසියෙන්. ඒකෙන් ගැලවෙන්න එක ලේසි දෙයක් නෙමෙයි.
සංස්කෘතික බැරියල් එක ගහලා තියෙන ඔළුව පළලා මැදට දාලා කොන්ක්‍රීට් කරලා තියෙනවා. එතකොට කවුරුන් දුක් විඳින නැතත් එයා ඒ දුක දෙනවා ගානට තමන් කරන දේවල් වලට. ඒ සංස්කෘතියේ තියෙන දේවල් විදියට ජීවත් වෙන විදියට මිනිස්සෙට ඇවිදින්නත් ලේසි වෙන්නේ නැහැ. මේක කැඩෙනවා. කැඩෙනකොට අර පශ්චාත්තාපය ඇති වෙනවා. නිසා මේ දැන් මේ භාවනාවට ආපු අය ඉන්න තම තමන්ගේ වල වලට ගිහිල්ලා අපි බුද්ධ ඉස්සෙල්ලා අර දැන් ඔයාලට තියෙනවා මේ බුදුදහම අඳුරගන්න. බුදුදහම කියන්නේ හොඳට අඳින්න ඕන හොඳ. බුදුහාමුදුරු රජ කුලයක කෙනෙක්. අපි ඒකනේ නියෝජනය කරන එකේ කොටසක්නේ අපි. අර මහා නාම ශාක්‍ය ඇවිල්ලත් අහනනේ මට ඔබ වහන්සේගේ බණ අහලා ගියාට අර අය දැක්කම රාගය ඇති වෙනවා. ඒවා දැක්කම මට ඒ දේවල් ඇති වෙනවා. ඒකට බණ මතක නැහැ. මම මැරුණොත් අපායයිද කියලා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා මං ගැන සද්ධාව තියෙනවා. අපාය එහෙම යන්නේ නෑ. ඒ බණ අහලා තියෙනවා. කලබල වෙන්න එපා ඔහේ කියලා කියනවා. උදාහරණයක්වත් දෙනවා. හැලියක ගිතෙල් දාගෙන ගිහිල්ලා ඒ දණ්ඩේ පය පැටල වැටලා හැලිය කුඩු වල උණා කියලා ගිතෙල් කවදාවත් යට යන්නේ නැහැ කියලා. මේක අහපු අය මේක අහලා මේකට ගැන සද්ධාවෙන් ඉන්න අය ඒගොල්ලෝගේ හිත චුට්ට පිරිසුදු. යාට දැනෙන්නේ නැහැ පොඩ පිරිසුදු වෙනවා. එන්නේ. එතකොට යාට යම් වාසනාවක් තියෙනවා යාගේ ඇතුලේ. මේ මිනිස්සු මේවල් ඔයලා හම් වෙනවනේ මේ බලන්න මේ මිනිස්සු හිර වෙලා ඉන්න විදිය. මේ ගොඩාක් හිර වෙලා ඉන්නේ. ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ගොඩාක් අසහනේ ඉන්නේ. ගොඩාක් දුක්ඛිත වලින් ඉන්නේ. බැඳීම් වලින් සංස්කෘතිය නර කිව්ව කාරණාවල. දුක් දුම්නස් වලින් පිරීලා තියෙන ජීවිත. ඒ ඥානයක් නැහැ ඒවන් අවදි කරගන්න. ඒවෙන් ගැලවිලා යන්නේ කඳුළු පිහිදා ගන්න. හැම මිනිස්සෙක්ම ලෝකෙට පේන ලස්සනට ඇඳලා තනි තනියෙන් අඬනවා. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු තනි තනියෙන් ඇතුලේ අඬනවා. ඒක හැමෝටම වඩා හොයට ඇස් දිහා දැක්කම මට පේනවා. ඒක එහෙමනේ මම දන්නවා මේ ඇස් දිහා දැක්ක මෙයා ඇතුලෙන් අඬනවා. මෙයා හොඳට ඇඳලා බේස්ලට් දාලා සුදු ඇඳලා කාර් දාලා සර්විස් කරන් එන්නේ. ඇතුළ අඬා වැටෙනවා. ඒ නිසා මේ ලෝකේ ගොඩාක් මිනිස්සු මේ අර මේ පුදුම විදියට පීඩණයටපත් වෙලා ඉන්නේ. පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ. ඒ දුක් දුම්නස් පිරීලා ගිහිල්ලා. හදිස්සියේ මිනිස්සෙක් තමයි බණත් අහලන්නේ. ටිකක් පොඩ නිරවුල් ඉන්නේ. යාත් කොයි වෙලාවෙ ඒක ඒ දුක් දුම්නස් කියනකට යාගේ ජීවිතේ හෙලවිච්ච ගම බෞත් එළියාගේ පරිසරය හෙලවිච්ච ගමන් ඇතුලේ මෙහෙම කඳුළු පිරීලා යනවා. නමුත් මේ මිනිස්සුන්ට ගිහිල්ලා අනිත් මිනිස්සු ඉස්සරහා අඬන්න බෑනේ හැමෝටම. මිනිස්සු නිසා ඇතුලෙන් අඬලා එළියෙන් hina වෙලා ජීවත් වෙනවා. මොකද කිව්වේ? ඇතුලෙන් අඬවමින් එළියෙන් hina වෙනවා බොරුවට. ඒ කියන්නේ ඒ hina වෙන්නේ මේ ඇත්තට නෙවෙයි. ඒතර අපි වගේ හිත ගැන දන්න මිනිහෙක්ට දැක ගමන් තේරෙනවා මේ මිනිස්සෙන් පුදුම අසරණතාවයටපත් වෙලා ඉන්නේ. එයා ඊට පස්සේ අපි වගේ මිනිස්සෙට සමහරට ඒක ඔක්කොම විවෘත කරලා දාන එක සමාජයට විවෘත කරන්නත් බෑ. ඇයි විවෘත කරන්න බැරි? ඊට පස්සේ ඊට වඩා ප්‍රශ්න වලට යාම වුණ දෙනවා. ඒ නිසා මේ මගේ මම ඉගෙන ගන්න ඒවෙන් තමයි මිනිස්සුන් එක්ක කතා බහ කරන විදිහින් ඒ විදිහෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ මට අමුතුවෙන් බණ ඕනේ නැහැ. අයි අර පොත් බලන්න ඕනේ නැහැ. ඒක ඇත්ත මට ඒ දේශනාවක් කරන්න. එයා ඉතින් මේ හිතක හැටි මිනිස්සු හිතක්නේ පරිහරණය කරන්නේ. ඒක තමයි රිසර්ච් එක. ඒක තමයි ඒක හරි වෙනස්. හරි. එහෙනම් ඉතින් දැන් ඔයගොල්ලෝ තමන් ඒ ආධ්‍යාත්මික ගමනේ ඒ හිත කඩා වැටෙනවා හිත නැගිටිනවා ඒවට පසුබට වෙන්නේ නැතුව අයි කොච්චර වැටුණත් නැගිට්ට වගේනේ කොච්චර මේ හිතට වැටලා තියෙන දෙන්නම ටක් ගාලා නැගිට්ටව ගන්න ඕනේ ඉක්මනට අර අපි පොළොවට වැටුනම ඉක්මනට නැගිට ගන්නවා වගේ අපේ හිතත් වැටුනම නැගිටින එහෙම කරලා හිත අවදි කර හිත කොහොමද පර වෙන්න දෙන්න හොඳ නැහැ අවදි කර යන්න ඕනේ එතකොට හිත හයිය වෙනවා තමන්ගේ හිත නිදහස් වෙනවා